11 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් අපේ ඊළඟට ඉගෙන ගන්න තියෙන පන්තියේ පාඩම තමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය. අපි අනික් පාඩම් සියල්ලම සම්පූර්ණ කරලා තියෙනවා. අපිට ඉතුරු වෙලා තියෙන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය පාඩම. අපි මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය පාඩමයි අද සාකච්ඡා කරන්නේ ජ්‍යාමිතිය පාඩමක්. ඒ අනුව ඔබට පෙන්නලා තියෙනවා ඉස්සෙල්ලම පළවෙනි ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඕනෑම ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තර වන අතර ඒ දිගින් ඉතිරි පාදයෙන් අඩක් වේ. බලන්න ඔබේ පෙන්නලා තියෙන සටහනදී ABC ත්‍රිකෝණේ AB ගේ මධ්‍ය ලක්ෂය x AC ගේ මධ්‍ය ලක්ෂය y. ඒතර මේ x සහ y කියන මධ්‍ය ලක්ෂ දෙක යා කරනවා. යා කළා මේ xy රේඛාව ඉතිරි පාදයේ කියන BC ට සමාන්තර වෙනවා. ඒ විතරක් නෙමෙයි xy වල දිග හරියටම BC වලින් භාගයක් වෙනවා. ඒක තමයි ප්‍රමේය කියන්නේ. ඕකට කියනවා අපි මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා. ඕනෑම ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂය යා කරන රේඛාව ඉතුරු වෙන පාදෙන් හරියටම භාගයක් වෙනවා. ඒකට සමාන්තරත් වෙනවා. එහෙනම් මතක තියාගන්න. හොඳයි. ඊළඟ අපි දෙවෙනි ප්‍රමේය ඉගෙන ගමු. ප්‍රමේය දෙක. මේක අර ඉස්සෙල්ලා ඉගෙන ගත්ත ප්‍රමේය විලෝමය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයයි මේ කතා කරන්නේ. ඔබට පෙන්නලා තියෙනවා. ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂය හරහා තවත් පාදයකට සමාන්තරව අඳින ලද සරල රේඛාවෙන් තුන්වෙනි පාදයේ සමච්ඡේදනය වේ. ABC ත්‍රිකෝණේ AB ගේ මධ්‍ය ලක්ෂය x. ඒ x වල ඉඳන් අපි BC ට සමාන්තර රේඛාවක් ඇඳලා තියෙනවා. x කියන මධ්‍ය ලක්ෂය නම් පහළ තියෙන BC පාදයට සමාන්තරව රේඛාවක් අඳිනවා. එඳා මේ පාදය ඒ රේඛාව ගිහිල්ලා අනික් AC පාදයේ y වලදී හම්බ වෙනවා. ආන්ගේ y කියන ලක්ෂය AC ගේ මධ්‍ය ලක්ෂය වෙනවා. ඒක තමයි කියන්නේ. ත්‍රිකෝණයක එක පාදයක මධ්‍ය ලක්ෂය හරහා AB ගේ මධ්‍ය ලක්ෂය හරහා තවත් පාදයකට සමාන්තරව BC ට සමාන්තරව අඳින ලද රේඛාවෙන් තුන්වෙනි පාදයේ AC සමච්ඡේද වුණා. ඒක තමයි ඔය කියන්නේ. ABC ත්‍රිකෝණයේ AB ගේ මධ්‍ය ලක්ෂය x නම් xy BC ට සමාන්තර නම් AY සහ YC කියන කොටස් දෙක සමානයි. y මධ්‍ය ලක්ෂය. ඔකට කියනවා අපි මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය කියලා. දැන් අපි ওই ප්‍රමේයන් දෙකකින් පළවෙනි ප්‍රමේය උච්චරයි ওই පාඩමේ ප්‍රමේයන් දෙකයි තියෙන්නේ. ඕකෙන් අපි මධ්‍ය ලක්ෂ ප්‍රමේය සාධනය අපිට වැදගත් වෙනවා. ඒ සාධනය අපෙන් විභාගයේදී අහන්න පුළුවන්. ඒ හින්දා අපි මධ්‍ය ලක්ෂ ප්‍රමේය සාධනය ගැන කතා කරමු. සාධනය උතන කරන හැටි පෙන්නලා තියෙනවා. පියවරෙන් පියවර බලන්න. ඔය රූප සරහනත් එක්ක. ABC ත්‍රිකෝණ ABAC පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් D සහ E වෙනවා. රූප සරහන බලන්න. සාධනයේ කල යුත්තේ තියෙනවා DEBC ට සමාන්තර බව පෙන්වන්න ඕනේ. ඒ වගේම DEBC ට DEBC ගෙන් භාගයක් බව පෙන්වන්නත් ඕනේ. මේකට අපි නිර්මාණයක් කරනවා. සාධනයේ සදා නිර්මාණයක් කරනවා. දික් කරපු DE රේඛාව F කියන ලක්ෂයේදී හම්බ වෙන පරිදි BD ට සමාන්තරව C හරහා රේඛාවක් අඳිනවා. ඒතරේ සමාන්තර රේඛාව අර දික් කරපු DE රේඛාව F වලදී හම්බ වෙනවා. ඒක තමයි නිර්මාණය. ඊළඟට සාධනය කරන්න හැටි බලමු. ඉස්සෙල්ලම කරන්නේ උතන තියෙන ADE ත්‍රිකෝණයයි රූප සරහන බලන්න. CEF ත්‍රිකෝණයයි බලන්න. අපි මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්නයි හදන්නේ. අපි දන්නවා AE සමාන වෙනවා EC ට. ඒක දත්තේ දීලා තියෙන දෙයක්. මධ්‍ය ලක්ෂය බව දීලා තියෙනවා. ADE කියන කෝණය සමාන වෙනවා EFC කියන කෝණයට. ඒකාන්තර කෝණ දෙකක්. ඇයි අර BD සහ CF රේඛා සමාන්තරයි. එනවා ඒකාන්තර කෝණ දෙකක්. ඊළඟට AED කෝණය. AED කෝණය CEF කෝණයට සමානයි. ප්‍රතිමුඛ කෝණ දෙකක්. සරල රේඛා දෙකයි කෙනෙක් කැපියාමින් හැදෙන ප්‍රතිමුඛ කෝණ දෙකක්. ඒ අනුව ADE ත්‍රිකෝණය CEF ත්‍රිකෝණයට අංග සම වෙනවා. කෝකෝපා කෝණ දෙකයි පාදෙකුයි තියෙන අවස්ථාව. එහෙමනම් ත්‍රිකෝණ දෙක අංග සම නම් එතනින් අපිට තීරණය කරන්න පුළුවන් නේද AD සමාන වෙනවා CF ට. ඒ අංග සම ත්‍රිකෝණ දෙක අනුරූප අංග දෙකක්. ඒ වගේම DE සමාන වෙනවා EF ට. ඒ
කරුණු දෙකටම හේතු වෙන්නේ අර අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග නිසා. නමුත් අපි දන්නවා AD BD සමානයි. ඇයි AD හා BD කියන්නේ? AB පාදේ මධ්‍ය ලක්ෂණේ D. එහෙනම් AD සහ BD සමානයි. එහෙමනම් දැන් බලන්න උඩ පේලිය අපි ලිව්වා AD CF ට සමානයි. ඔතන ලිව්වා AD BD ට සමානයි. එහෙනම් BD හා CF සමාන වෙන්නට ඕනේ. BD කියන දුර CF කියන දුරට සමාන වෙනවා. අපි දන්නවා BD CF ට සමාන්තරයි. අපේ නිර්මාණය. අපි නිර්මාණය කළේ BD CF ට සමාන්තර වැද්දකනේ. එහෙනම් BD CF ට සමාන්තරයි. ඒ වගේම BD CF ට සමානයි. එහෙමනම් ඔබ 10 පන්ති ඉගෙන ගත්ත හැටියට සම්මුඛ පාද දෙකක් සමාන හා සමාන්තර වන චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. ඒ අනුව BDFC කියන චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. ඒක සමාන්තරාශ්‍රයක් නම් අපිට එතනින් කියන්න පුළුවන් නේද? DF සමාන්තර වෙනවා BC ට. ඒ වගේම DF සමාන වෙනවා BC ට. DF දිග BC ට සමානත් වෙනවා සමාන්තරත් වෙනවා. ඒ සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමානයි. නමුත් අපි දන්නවා DE EF ට සමානයි. අපි ඉස්සෙල්ලා ත්‍රිකෝණ දෙක අංග සම කරලා ඒ බව කිව්වා. DEF ට සමානයි. එහෙමනම් DE කියන්නේ DF වලින් භාගයක්. අපි උඩින් කිව්වනේ DF සමානයි කියලා BC ට දැන්. එහෙමනම් DE කියන්නේ BC ගේ භාගය. ඔන්න DE රේඛාව BC ගේ භාගයක් බව පෙන්නනවා. ඊළඟට DE BC ට සමාන්තරයි. ඒක අපිට ගාණෙම කියලා තියෙනවා සමාන්තර බව. එහෙමනම් DBC ට සමාන්තරයි නම් අපිට දීලා තියෙනවා DBC ට සමාන්තරයි කියලා අපි අර සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වුව එකෙන් තමයි අපි ඒක ගත්තේ. DBC ට සමාන්තරයි. එහෙමනම් DBC ට සමාන්තර නම් DFBC ට සමාන්තර නම් DEBC ට සමාන්තරයි. ඒ සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද දෙක කොටස්. හරි. ඔන්න ඔය විදිහටයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය අපි සාධනය කරන්නේ. දැන් අපි ඔය අනුව බලමු. ඔතනින් පස්සේ ඔබට ගණන් තියෙනවා. ඒ අභ්‍යාසයේ පළවෙනි ගාන ඉඳන් එකින් එක අපි හදන හැටි දැන් සාකච්ඡා කරමු. බලන්න පළවෙනි ගාන අපි කියන අභ්‍යාස පළවෙනි ගාන PQR ත්‍රිකෝණේ PQ පාදයේ සෙන්ටිමීටර 8යි QR පාදයේ සෙන්ටිමීටර 7යි PR පාදයේ සෙන්ටිමීටර 6යි PQ පාදයේ මධ්‍ය ලක්ෂය තමයි x ඒ වගේම QR පාදයේ මධ්‍ය ලක්ෂය y PR පාදයේ මධ්‍ය ලක්ෂය තමයි z ඔබෙන් ගැටලුවේ කියන්නේ xy z ත්‍රිකෝණයේ පාදවල දිග සොයන්න. දැන් මේ x y z කියන ලක්ෂණ තුන යාපුවම දෙකෝල ලැබෙනවා. તો මේ පාදවල දිගවල හොයන්න තියෙනවා. අපි ඉස්සෙල්ලා බැලුවොත් xy කියන රේඛාව. xy රේඛාව. ඔබ ඉස්සෙල්ලා ඉගෙන ගත්ත මධ්‍ය ලක්ෂ ප්‍රමේය. PQ ගේ මධ්‍ය ලක්ෂය x. QR ගේ මධ්‍ය ලක්ෂය y. එහෙනම් මේ මධ්‍ය ලක්ෂ දෙක යා කරන xy රේඛාව අපි ඉගෙන ගත්තා PR ට සමාන්තරයි. ඒ වගේම PR ගේ භාගය අපිට මෙතන සමාන්තර බවට වැඩි අවශ්‍ය වෙන්නේ ගැටලුවට මේ භාගයක් කියන්නේ. එහෙනම් xy ගේ දිග හරියටම භාගයක් වෙනවා කාගෙන්ද PR. xy දිග PR දිගේ භාගය. හේතුව තමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මේවා නිකම්ම ලියන්නේ නැතුව හේතු ලියවෙන්න පුරුදු වෙන්න ඕනේ. ඔකට හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය. එහෙමනම් xy වල දිග PR වල දිග සෙන්ටිමීටර් 6යි. ඒකෙන් භාගයක් කියලා කියන්නේ නම් සෙන්ටිමීටර් 3යි. ඕම් පළවෙනි උත්තරේ හරි. ඊළඟට ඒ විදිහට අපි බලමු YZ පාදය. YZ පාදයේ සැලකුවොත් ඉස්සෙල්ලා වගේම තේරුම් ගන්න ඔබට පුළුවන්. මේකේ මධ්‍ය ලක්ෂය y, මේකේ මධ්‍ය ලක්ෂය z. එහෙනම් YZ රේඛාව හරියටම භාගයක් වෙන්න ඕනේ PQ. හරියටම PQ රේඛාවෙන් භාගය. අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේකට හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මේ ජ්‍යාමිතිය ගැන හේතු ලියන්න නිතර පුරුදු වෙන්න ඕනේ.
නැත්නම් සම්පූර්ණ ලකුණු නොලැබී යන්න ඉඩ තියෙනවා. එහෙනම් YZ පාදය අපි දන්නවා P Q දිග සෙන්ටිමීටර 8යි එකෙන් භාගයක් කියන්නේ සෙන්ටිමීටර 4යි. YZ 4යි. ඊළඟට අපි සලකනවා XZ පාදය. XZ පාදය ඊළඟට මේ පාදේ මධ්‍ය ලක්ෂය X වේගයේදී PR ගේ මධ්‍ය ලක්ෂය Z. එහෙනම් XZ රේඛාව හරියටම වාගයක් වෙනවා QR. QR වලින් භාගයක්. අර වගේ හේතුව වෙනවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය. එයම XZ රේඛාව QR ගෙන් භාගයක් කියන්නේ QR සෙන්ටිමීටර 7යි ඒකෙන් භාගයක් කියන්නේ 7න් භාගයක් සෙන්ටිමීටර 3යි. ඕම් පළවෙනි ගැටලුව අවසන්. දෙවෙනි ගැටලුව බලන්න. ABC ත්‍රිකෝණයේ AB පාදයේ සෙන්ටිමීටර 8යි. BC පාදයේ සෙන්ටිමීටර 15යි. ABC කෝණයේ අංශකාණුව. අපි මේ උපසරහන් හදිනකොට දැන් ABC කෝණය 90යි කියන නිසා ඒක දල වශයෙන් අංශකාණුව දෙකකින් අඳින්න ඕන. උගා දරුවෝ කරන්නේ දැන් ගාණක් කියවපුවම ABC ත්‍රිකෝණය කිව්වහම දිගටම ගාණ කියවන්නේ මේක නිකන් ත්‍රිකෝණයක් ඇඳලා හිටන් ABC ත්‍රිකෝණය කියලා නම් කරගෙන යනවා. ඒක තමයි ගාණ සම්පූර්ණයෙන් කියවලා තේරුම් ගන්න ඕනේ. B කෝණයේ අංශකාණුවක් නම් ඒක අණුවේ ස්වරූපයට ඇඳෙන්න ඕනේ. හරියටම අණුව මැනලා ගන්න ඕනේ. දල වශයෙන් ඇහැට පේන හැටියට අණුව ඇඳෙන්න ඕනේ. ABC කෝණය AB 8යි BC සෙන්ටිමීටර 15. දිගවල දීලා. AC ගේ මධ්‍ය ලක්ෂය D. මේ කර්ණය එහි මධ්‍ය ලක්ෂය D වෙනවා. BC ගේ මධ්‍ය ලක්ෂය E. මේ පාදේ මධ්‍ය ලක්ෂය E. බලන්න මේකේ මධ්‍ය ලක්ෂය මේ කොටස් දෙක සමානයි කියලා ලකුණු වුණා. මේකේ මධ්‍ය ලක්ෂය බව පෙන්නන්න මේ කොටස් දෙක සමාන බව පෙන්නන්න ලකුණු. දැන් පළවෙනියට මම පෙන්නනවා DE රේඛාවේ දිග. ඒතර DE රේඛාවේ දිග කියුවාම මේ මධ්‍ය ලක්ෂයේ D මේකේ මධ්‍ය ලක්ෂයේ E මධ්‍ය ලක්ෂ දෙක යා කරන රේඛාව තුන්වෙනි පාදයට සමාන්තර වෙනවා. අපි ඉගෙන ගත්ත හැටි. ඒ වගේම තුන්වෙනි පාදේ අඩක් වෙනවා. අපිට මෙතන සමාන්තර බවට වැඩි ගන්න අවශ්‍ය වෙන්නේ අඩක් කියන එක. එහෙනම් DE වල දිග AB වල දිගෙන් භාගයක් වෙනවා. අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත මධ්‍ය ලක්ෂ ප්‍රමේය අනුව නැවත. එහෙනම් DE වල දිග D වල දිග AB දිගේ භාගයයි කියන්නේ සෙන්ටිමීටර 4යි. ඕන් D වල දිග හරි. පළවෙනි කොටස සම්පූර්ණ. දෙවෙනි කොටස යනවා DC වල දිග. DC කියන්නේ මේකෙන් භාගයක්. මේ රේඛාවේ මධ්‍ය ලක්ෂයේ D නම් අපිට AC කියන මුළු රේඛාව දන්නවනම් මේකෙන් භාගයක් හොයාගන්න පුළුවන්. ඔබට පේනවා AC කියන මුළු රේඛාවේ දිග හොයන්න පුළුවන්. මේක ඍජු කෝණික ත්‍රිකෝණයක් නේද? පයිතගර සම්බන්ධය දාන්න. එහෙනම් අපි බලමු පයිතගර සම්බන්ධය දාලා AC වල දිග හොයන්න. 9 පන්තියේ ඉගෙන ගත්ත හැටියට පයිතගර සම්බන්ධයෙන් අපි කියනවා ඍජු කෝණික ත්‍රිකෝණයක කර්ණය AC ඒ වර්ගයේ සමාන වෙනවා. ඍජු කෝණයේ අඩංගු පාද දෙකේ වර්ගවල එකතුව. 8 වර්ග ධන 15 වර්ගය. 8 වර්ග ධන 15 වර්ගය AC වර්ගයේ සමානයි පයිතගර සම්බන්ධය. 8 වර්ග කියන්නේ 8 වර්ග 64යි. 15 සරක් 15 225යි. එකතු කළොත් 289යි AC කියලා කියන්නේ AC වර්ග. එහෙමනම් AC කියලා කියන්නේ 289 වර්ගමූල. අපි දන්නවා වර්ගමූල 289 කියන්නේ 17. සෙන්ටිමීටර 17යි AC වල දිග. එහෙනම් AC දිග සෙන්ටිමීටර 17 නම් DC කියන්නේ ඒකේ භාගයක්. මොකද මධ්‍ය ලක්ෂය තමයි D කියන්නේ. එහෙනම් DC මේකේ භාගයක් සෙන්ටිමීටර 8.5. ඔය දෙවෙනි කොටස. තුන්වෙනි කොටස. DEC කෝණය. මේ කෝණය. අපි ඉගෙන ගත්ත හැටියට මධ්‍ය ලක්ෂ ක්‍රමයෙන් කියවනේ පාද දෙක මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව තුන්වෙනි පාදයට සමාන්තරයි. ඒ වගේම තුන්වෙනි පාදයෙන් භාගයයි කියලා. අපි මෙතන ගත්ත තුන්වෙනි පාදයෙන් භාගයයි කියලා තමයි. දැන් අපි ගමු මේක සමාන්තරයි. DE සමාන්තරත් වෙනවා AB. DE සමාන්තර වෙනවා AB. ඒකටත් හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය අනුව තමයි මේ රේඛා දෙක සමාන්තර. DBC DAB ට සමාන්තර. එහෙමනම් මේ රේඛාවයි සමාන්තර නම් මේ කෝණේ සමාන වෙන්නට ඕනේ අනුරූප කෝණ දෙක. ABC කෝණය DEC කෝණයට සමානයි. ABC කෝණය
සමාන වෙනවා DEC කෝණය. රේඛා දෙක සමාන්තර නිසා ඔය කෝණ දෙක සමානයි. මේවට අපි කියනවා අනුරූප කෝණ කියලා. සමාන්තර රේඛා දෙක තීරයක් රේඛාවකින් ඡේදනය වෙලා හැදෙන කෝණ. එහෙමනම් DEC කෝණයගේ අංශක අණුවක් වෙනවා. මොකද ABC අණුවක් නිසා. ඔන්න අපි දෙවෙනි ගාන ඔය විදිහට සම්පූර්ණ කරමු. හරි තුන්වෙනි ගාන බලන්න. XYZ කියන ත්‍රිකෝණය XY සහ YZ පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් PRQ. මේකේ මධ්‍ය ලක්ෂය P, මේකේ මධ්‍ය ලක්ෂය Q බව අපි ලකුණු කරලා තියෙනවා. ඒ වගේම XY පාදයේ සෙන්ටිමීටර 12යි, YZ පාදයේ සෙන්ටිමීටර 16යි. ඒ වගේම දීලා තියෙනවා ත්‍රිකෝණයේ පරිමිතිය සෙන්ටිමීටර 48යි. අපි දන්නවා ත්‍රිකෝණයේ පරිමිතිය කියන්නේ පාදවල එකතු. එහෙනම් XYZ කියන ත්‍රිකෝණයේ පරිමිතිය 48 නම් පාද තුනේම එකතුව. අපිට ඒකෙන් XZ පාදය හොයන්න පුළුවන්. ඉතුරු පාදය හොයන්න පුළුවන්. පාද දෙකක් දන්නවා 12යි 16යි. එහෙනම් අපි 48න් අඩු කරනවා. 12යි 16යි කියන පාද දෙකේ එකතු. 12යි 16යි එකතු කළොත් 28යි. 48න් 28න් අඩු කළොත් සෙන්ටිමීටර් 20ක් එනවා අපිට ඉතුරු පාද. මේක 12යි, මේක 16යි, එහෙනම් මේක 20යි කියලා අපි දන්නවා. මොන පාද තුනේම දිගවල දන්නවා ත්‍රිකෝණ. අපි ඉස්සෙල්ලාම අහන්නේ PQ දිග. මේ රේඛාව. දැන් මොන පේනවා මධ්‍ය ලක්ෂ ක්‍රමය. PQ දිග. මේකේ මධ්‍ය ලක්ෂය P නම් මේකේ මධ්‍ය ලක්ෂය Q නම් PQ රේඛාව හරියට භාගයක් වෙනවා XZ. XZ වලින් භාගයක් වෙනවා මධ්‍ය ලක්ෂ ක්‍රමය. මධ්‍ය ලක්ෂ ක්‍රමය අනුව PQ XZ වලින් භාග. එහෙමනම් PQ වල දිග XZ වල දිග අපි දැන් දන්නවා 20යි කියලා. ඒකේ භාගය කියන්නේ PQ දිග සෙන්ටිමීටර 10. ඕ PQ දිග හොයන්න. හරි. ඊළඟට අපි අහනවා QZ දිග. QZ දිග. QZ නම් බොහොම සරලව ගන්න පුළුවන්. මොකද YZ කියන්නේ 16යි. එහෙනම් QZ එකේ භාගයක්. මොකද මේක මධ්‍ය ලක්ෂය කෙලිම ලියන්න පුළුවන් අපිට QZ පාදයේ සෙන්ටිමීටර 8. ඒක නම් සරල අවස්ථාවක් නිකම් උත්තරේ. දැන් උතරින් පස්සේ අපි ගණන් තුනක් දැන් සාකච්ඡා කළා. ඉතිරි ගණන් දැන් 4 5 6 7 8 ගණන් ඔබ ඉස්සෙල්ලා උත්සාහ කරන්න ඕනේ. ඔය ගණන් ටික දිගටම එක ගාණෙන් ගාන දිගටම ඔය ටෙවුට් එකේ තියෙනවා ගණන් 16ක්. ඔබ ගාණෙන් ගාන උත්සාහ කරලා හදන්න ඕනේ. ඒතකොට බැරි ගණන් තියෙන්න පුළුවන්. සමහර ගණන් සම්පූර්ණයෙන්ම පුළුවන් වෙයි. ඊට පස්සේ මම මේ කියලා දෙන එක බලාගෙන ඒ බැරි අවස්ථා සටහන් පොතේ හදා ගන්න ඕනේ. කොහොමවත් මේ හැම ගානක්ම ඔබ සටහන් පොතේ හදාන්න ඕනේ පළවෙනි ගානේ ඉඳන්ම. හැම ගානක්ම මම පැහැදිලි කරන්න ඉස්සර ඔබ උත්සාහ කරලා ඒක හැදුවොත් තමයි මේ පාඩමේ ප්‍රයෝජනේ ගන්න වෙන්නේ. එහෙම නැත්නම් මම මේ කියලා දුන්නාට පස්සේ පොතේ සටහන් පොතේ ලියාගත්තට එහෙම ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. ඒකේ වැඩක් නැහැ. ඔබ ඒක හැම ගානක්ම උත්සාහ කරන්න. දැන් අපි තුන්වෙනි ගානයි සම්පූර්ණ කළේ. ඔබේ විදිහට 4 5 ගණන් ටික දිගටම උත්සාහ කරන්න. මම ඊළඟට මේ ගණන් ටික එකින් එක පැහැදිලි කරනවා. ඔබ ගණන් සියල්ලම ඉවර කරනවා. 16ට යනකම් ගණන් ටික ඔක්කොම ඉවර කරලා බැරි ගණන් තියෙන්න පුළුවන් ඒවා අතහැරලා හරි පුළුවන් ගණන් ටික හදලා ඊට පස්සේ මේ ගැන බලන්න ගණන් ටික හදන්නේ. හතරවෙනි එක බලන්න ABC සමපාද ත්‍රිකෝණය. පාදම සමානයි ත්‍රිකෝණේ සමපාදයි. AB ගේ මධ්‍ය ලක්ෂය P, BC ගේ මධ්‍ය ලක්ෂය Q, AC ගේ මධ්‍ය ලක්ෂය R. මේ මධ්‍ය ලක්ෂ තුන යා කරපු PQR සමපාද ත්‍රිකෝණයක් බව සාධනය කරන්න. ඒකවල මෙච්චර වෙලා අපි මුල 1 2 3 ගණන් දෙකේ පිළිවිරු ගණනය කිරීම මේ ගාන සාධනය කරන ගාන. අය බලමු මේක සාධනය කරන ක්‍රමය මොකක්ද? ඉස්සෙල්ලම අපිට කියන්න පුළුවන් නේද? VR වල දිග. VR වල දිග හරියටම භාගයක් වෙනවා BC වලින්. හේතුව මධ්‍ය ලක්ෂ ක්‍රමය. හේතුව තමයි අපි ඉගෙන ගත්ත මධ්‍ය ලක්ෂ ක්‍රමය. ඒ වගේම PQ දිග. PQ දිග හරියටම භාගයක් වෙනවා. හරියටම භාගයක් වෙනවා AC වලින්. ඒත් මධ්‍ය ලක්ෂ ක්‍රමයයි. ඒ වගේම QR දිග ඒකත් භාගයක් වෙනවා. ඒක භාගයක් වෙනවා AB රේඛා.
ඒකටත් හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඒ කරුණු තුනටම හේතු වෙන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඉතින් අපි දන්නවා BC AC AB කියන්නේ අර සමපාද ත්‍රිකෝණේ පාද තුනක්. එහෙනම් මේ පාද තුන සමානයි. BC සමානයි AC ට, ඒක සමානයි AB ට. හේතුව මධ්‍ය ලක්ෂණය සමපාද ත්‍රිකෝණයක පාද. සමපාද ත්‍රිකෝණයක පාද. එහෙම නැත්නම් අපිට එතන කියන්න පුළුවන් ABC සමපාද ත්‍රිකෝණයක් නිසා. එහෙම කියන්නත් පුළුවන්. ආවොන දැන් එනවා මේ පාද තුන සමාන නම් BC AC AB සමාන. BC ගෙන් භාගයක් වන PR, AC ගෙන් භාගයක් වන PQ, AB ගෙන් භාගයක් වන QR ට සමානයි. එහෙනම් PR සමානයි PQ සමානයි QR. එහෙනම් මේ මැද තියෙන පුංචි ත්‍රිකෝණේ පාද තුන සමානයි. ඒ කියන්නේ මේක සම්පාද ත්‍රිකෝණය. එහෙනම් PQR සමපාද ත්‍රිකෝණය. PQR සමපාද ත්‍රිකෝණය. ඕක සාධනීය කියන්නේ. බලන්න පස්වෙනි ගැටලුව ABCD යන චතුරස්‍රයක්. උගා ළමයි චතුරස්‍රයක් ගන්න දෙකම උගා ළමයි කරන දේ තමයි සම චතුරස්‍රයක් ගන්න. එහෙම නැත්නම් ඍජු කෝණාස්‍රයක් ගන්න. මේ චතුරස්‍රවල සුවිශේෂී අවස්ථා. එහෙම අඳින්න එපා. යාමිතියදී අපිට කිව්වොත් යම් කිසි චතුරස්‍රයක් තියෙනවා කියලා අපි චතුරස්‍රේ අර වගේ විශේෂ අවස්ථා අඳින්න එපා. ඍජු කෝණාස්‍රේ සම චතුරස්‍ර අඳින්න එපා. පාද හතර මොනවා හරි ක්‍රමයකට එන්න පුළුවන් වෙන චතුරස්‍රයක් ගන්න. AB CD චතුරස්‍රය. පාද හතරකින් සමානිත රූපයක්. AB ගේ මධ්‍ය ලක්ෂය P පිළිවෙලට ගන්න ඕනේ. ඔය කියනනේ පිළිවෙලින් කියන්නේ. BC ගේ මධ්‍ය ලක්ෂය Q. CD ගේ මධ්‍ය ලක්ෂය R. AC AD ගේ මධ්‍ය ලක්ෂය S. මේ මධ්‍ය ලක්ෂ අතර යා කරනවා. PQR සමාන්තර ආශ්‍රයක් බව සාධනය කරන්න. මෙන්න මේ මැද්දේ ඇදෙන PQR සමාන්තර ආශ්‍රයක් කියලා සාධනය කරන්න ඕනේ. මේකද අපි නිර්මාණයක් කරන්නේ. අපිට පුළුවන් එක නිර්මාණයක් තමයි A ලක්ෂයේ C ට යා කරන්න පුළුවන් නැත්නම් B ලක්ෂයේ D ට යා කරන්න පුළුවන්. ඒ ක්‍රම දෙකෙන් ඕන එකක් ගන්න. මොන මම B ලක්ෂයේ D ට යා කරලා එක නිර්මාණයක් කරනවා. ගැටලුව විසඳ ගන්න පහසු ක්‍රමයක් කරගන්න. දැන් ABD කියන ත්‍රිකෝණය දිහා බලන්න. ඔය ABD කියන ත්‍රිකෝණය සැලකුවා. ABD කියන ත්‍රිකෝණයෙන් අපිට කියන්න පුළුවන් නේද? AD ගේ මධ්‍ය ලක්ෂය S. AB ගේ මධ්‍ය ලක්ෂය P. අපි ඉගෙන ගත්ත ක්‍රමය අනුව මධ්‍ය ලක්ෂ දෙකක් ක්‍රියා කරන රේඛාව තුන්වෙනි පාදයට සමාන්තර වෙනවා ඒකෙන් භාගයක්. එහෙනම් අපිට ABD කියන ත්‍රිකෝණයෙන් පුළුවන් කියන්නේ AD ගේ මධ්‍ය ලක්ෂය S. AD මධ්‍ය ලක්ෂය S ද AD ගේ මධ්‍ය ලක්ෂය S. AB ගේ මධ්‍ය ලක්ෂය P. AB මධ්‍ය ලක්ෂය P නිසා අපිට කියන්න පුළුවන් SP රේඛාව සමාන්තර වෙනවා DB ට. අපි ඉගෙන ගත්ත අපේ ප්‍රමේය මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඒ වගේම අපි කියවනේ ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව තුන්වෙනි පාදයට සමාන්තරයි ඒකෙන් භාගය. එහෙනම් SP රේඛාව භාගයක් වෙනවා DB කියන රේඛාව. ඔන්න එක පැත්තකින් අපි ගන්නවා. ඊළඟට සලකමු පල්ලෙහායින් තියෙන DBC ත්‍රිකෝණය. DBC ත්‍රිකෝණයෙන් අපිට සලකන්න පුළුවන් අර වගේ DBC කියන ත්‍රිකෝණය සලකුවොත් මේ ත්‍රිකෝණය. DC ගේ මධ්‍ය ලක්ෂය R. DC මධ්‍ය ලක්ෂය R. DC ගේ මධ්‍ය ලක්ෂය R. ඒ වගේම BC මධ්‍ය ලක්ෂය Q. BC මධ්‍ය ලක්ෂය Q ද. නිසා අපිට කියන්න පුළුවන් ඉස්සෙල්ලා වගේම මධ්‍ය ලක්ෂ දෙක යා කරන QR රේඛාව ත්‍රිකෝණේ DB පාදේ පාදේ. එහෙනම් QR භාගයක් වෙනවා DB පාදේ. ඒ වගේම QR සමාන්තර වෙනවා DB. ඔය කරුණු දෙකට හේතු ඔබලා මධ්‍ය ලක්ෂ ප්‍රමේය අපි ඉගෙන ගන්නවා. මධ්‍ය ලක්ෂ ප්‍රමේය අනුවයි ඔය කරුණු දෙකම සිද්ධ වෙන්නේ. එහෙමනම් ඔය පියවර ටික දැන් බලන්න. මෙතන තියෙනවා SPDB ට සමාන්තරයි.
මෙතන කියනවා QRDB ට සමාන්තරයි. SPDB ට සමාන්තර නම් QRDB ට සමාන්තර අපිට කියන්න පුළුවන් SP QR ට සමානයි. සමාන්තර වෙනවා. SP සමාන්තරයි QR. SP කියන්නේ DB ට සමාන්තරයි. QRDB ට සමාන්තරයි. එහෙනම් SP QR ට සමාන්තරයි. SP DB ගෙන් භාගයයි. QRDB ගෙන් භාගයයි. එහෙනම් SP QR ට සමානයි. SP සමානයි Q. දැන් බලන්න. SP කියන මේ රේඛාව QR රේඛාවට සමාන්තරයි. ඒ වගේම SP QR ට සමානයි. ඔබ 10 පන්ති ඉගෙන ගන්න තියෙනවා. කිසියම් චතුරාස්‍රයක සම්මුඛ පාද දෙක සමාන හා සමාන්තර නම් ඒ චතුරාස්‍රයේ සමාන්තරාස්‍රය. එහෙනම් මේකෙන් අපිට දැන් කියන්න පුළුවන් එනිසා PQRS සමාන්තරාස්‍රය. එනිසා PQRS සමාන්තරාස්‍රය. හරි ඒක ගැටලුවක් තියෙනවා. බලන්න ABC කියන ත්‍රිකෝණේ ABC ත්‍රිකෝණේ BC ගේ මධ්‍ය ලක්ෂය P, AC ගේ මධ්‍ය ලක්ෂය Q, AB ගේ මධ්‍ය ලක්ෂය R. BC QR මෙන්න මේ රූපේ සමාන්තරාස්‍රයක් බව පෙන්වන්නයි කියන්නේ. බලමු. ඉස්සෙල්ලාම අපිට කියන්න පුළුවන් මේ ත්‍රිකෝණේ මේකේ මධ්‍ය ලක්ෂය R නම් මෙතන මධ්‍ය ලක්ෂය Q නම් QR රේඛාව BC ට සමාන්තර වෙනවා. ඒ වගේම BC ගෙන් භාගය. එහෙනම් පළවෙනි එක අපිට කියන්න පුළුවන් AB හි මධ්‍ය ලක්ෂය AB හි මධ්‍ය ලක්ෂය R. AB ගේ මධ්‍ය ලක්ෂය R ද AC හි මධ්‍ය ලක්ෂය Q. AC හි මධ්‍ය ලක්ෂය Q. නිසා මේකේ මධ්‍ය ලක්ෂය R මේකේ මධ්‍ය ලක්ෂය Q හින්දා RQ රේඛාව සමාන්තර වෙනවා BC ට හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රවේගය. ඒ වගේම RQ රේඛාව හරියටම භාගයක් වෙනවා BC වලින්. BC වලින් භාගය. RQ BC ට සමාන්තරත් වෙනවා. RQ BC ගෙන් භාගයක් වෙනවා. අපි දන්නවා මේ BC රේඛාවේ මධ්‍ය ලක්ෂය P. එහෙනම් අපිට BC ගෙන් භාගයක් ලෙස BC ලියන්න පුළුවන්. BC කියලා කියන්නේ BC රේඛාව. BC සමානයි BC ගෙන් භාගය. BC කියන දුර BC කියන මුළු පාදේ භාගයක්. ඒකට හේතුව BC හි මධ්‍ය ලක්ෂය P. BC හි මධ්‍ය ලක්ෂය P නිසා. ඒක තමයි හේතුව. දැන් BC කියලා කියන්නේ BC වලින් භාගයක්. අපි කලින් කිව්වා RQ කියන්නේ BC ගේ භාගයක්. එහෙනම් මේ පෙළයි හැබැයි මේවා RQ BC ගේ භාගයයි BC BC ගේ භාගය. එහෙනම් RQ BC ට සමානයි. RQ සමාන වෙනවා BC. RQ හා BC සමානයි. ඒ වගේම RQ BC ට සමාන්තරක් වෙනවා. RQ සමාන්තර වෙනවා BC. ඒකට හේතුව ඉන්නේ අපි ඉස්සෙල්ලා කිව්වනේ RQ BC ට සමාන්තරයි කියලා. ඉතින් RQ BC ට සමාන්තර නම් BC කියන රේඛාවේ කොටසක් තමයි BC. එහෙනම් BC රේඛාවක් BQ ට සමාන්තරයි. RQ BC ට සමාන්තරයි. RQ BC ට සමාන්තර නිසා එහෙම. දැන් හරි. RQ BC ට සමානයි. ඒ වගේම සමාන්තරයි. එහෙමනම් BCQR සමාන්තරාසය. එනිසා BCQR සමාන්තරාසය. එයි අපි ඉගෙනගෙන තියෙනවා යම් කිසි චතුරාසයක. සම්මුඛ පාද යුගලක් සමානයි සමාන්තරයි. දෙකම සිද්ධ වෙනවා නම් ඒක සමාන්තරාසය. මේ ගැටලුව පුළුවන් දරුවනේ ඔයගොල්ලන්ට තවත් ක්‍රමයකට සාධනය කරන්න. කොහොම නැතුවත් පුළුවන්. RQ සමාන්තරයි BC ට මෙයන්. ඒ වගේම අපිට කියන්න පුළුවන් PR සමාන්තර වෙනවා QC. ඇයි මේ පාදේ මධ්‍ය ලක්ෂය R මේ පාදේ මධ්‍ය ලක්ෂය P. එහෙනම් PR රේඛාව AC ට සමාන්තරයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය අනුව. එහෙමනම් PR රේඛාව QC ට සමාන්තරයි.
මේ රේඛා දෙක සමාන්තරයි කියලා කලින් කිව්වා. මේ රේඛා දෙක සමාන්තරයි. එහෙනම් මේක සමාන්තරාසය. එහෙම සාධනය කරන්න පුළුවන්. බලන්න 7 වෙනි ගැටලුව. ABCD සමාන්තරාසය. ඔකට කුලස ගන්න දීලා තියෙනවා. ABCD සමාන්තරාසය. අපි පුරුදු වෙන්න ඕන දරුවනේ යම් කිසි චතුරාස්‍රයක් සමාන්තරාස්‍රයක් කියලා දීලා තියෙනවා නම් අපිට මෙන්න මේ ES යදලා ඒ රේඛාවල සමාන්තර බව රූපේ පෙන්න ගත්තාම අපිට හරි ලේසි ගැටලුව හදාගන්න හදන්න හරි ලේසි වෙනවා සාධනය ඒ தත්ත්වයන් ලකුණු කරගන්න. මේක සමාන්තරාස්‍රයක් නම් මේ දෙන්න සමාන්තරයි. ඊතල වලින් පෙන්නන. මේ දෙන්න සමාන්තරයි. ඊළඟට AB ගේ මධ්‍ය ලක්ෂ්‍ය H. AB ගේ මධ්‍ය ලක්ෂ්‍ය H කියලා දීලා තියෙනවා. එහෙනම් මේ කොටස් දෙක සමානයි. ඊට පස්සේ කියනවා DH කියන රේඛාව BK ට සමාන්තරයි. එහෙනම් මේ රේඛා දෙකත් සමාන්තරයි. මෙතන අපි ඊතල එක බැගින් දැම්මා, මෙතන ඊතල දෙක බැගින් දැම්මා, මෙතන තුන්වෙනි අවස්ථාවේ ඊතල තුන වෙනවා. හරි. දැන් අපි බලමු සාධනය කරන්න තියෙන එක. DK සමානයි BC. DK BC ට සමානයි. උගාක් දරුවෝ ගත්තම මම මේ DK BC එක සමාන කරන්න උත්සාහ කරනවා. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරනවා. ඔබට හොඳට බැලුවොත් පේනවා මේ ත්‍රිකෝණ දෙක අංග සම කරගන්න කෝණ නම් ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් පාද ගන්න බැහැ. සමාන පාද එකක් ගන්න. ඒකෙන්ද ওই ත්‍රිකෝණ දෙක අපිට එකපාර අංග සම කරන්න බැහැ. එහෙනම් අපි බලමු කොහොමද මේ DK BC ට සමාන බව පෙන්නන්නේ. මෙහෙමයි. ඉස්සෙල්ලාම ABK කියන මේ ත්‍රිකෝණය දිහා බලන්න. ABK කියන ත්‍රිකෝණය සැලකුවොත් අපි ඔය ත්‍රිකෝණයෙන් අපිට කියන්න පුළුවන් ABK කියන ත්‍රිකෝණය මේ ත්‍රිකෝණය මෙන්න මේක. මේකේ මධ්‍ය ලක්ෂ්‍යය තමයි H. AB මධ්‍ය ලක්ෂ්‍යය H බව අපිට දීලා තියෙනවා. AB මධ්‍ය ලක්ෂ්‍යය H ද AB ගේ මධ්‍ය ලක්ෂ්‍යය H. හරි මේක මධ්‍ය ලක්ෂ්‍යය. ඒ වගේම HD රේඛාව BK ට සමාන්තරයි. HD සමාන්තරයි BK. දැන් නිසා ඔබ ඉගෙන ගත්ත මතක ඇති මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමය එක් පාදයක මධ්‍ය ලක්ෂ්‍යය හරහා තවත් පාදයකට සමාන්තරව අදින ලබන රේඛාවේ තුන්වෙනි පාදයේ සමච්ඡේද වෙනවා. එහෙනම් ABK කියන ත්‍රිකෝණය මේකේ මධ්‍ය ලක්ෂ්‍යය HD රේඛාව BK ට සමාන්තරයි. එහෙනම් මේ රේඛාවට පුළුවන්කම තියෙනවා AK කියන පාදයේ සමච්ඡේද කරන්න. ඔබ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමයේදී කතා කළා ඒ ගැන මතකයි. දැන් මේක ඉස්සර ගණන් එකක්වත් විලෝමයේ දුන්නේ නැහැ. මේ 7 වෙනි ගානේ ඉදලා. ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂ්‍යය හරහා තවත් පාදයකට සමාන්තරව අදින ලබන රේඛාව තුන්වෙනි පාදයේ සමච්ඡේද කරනවා. එහෙනම් ඒ අනුව AB ගේ මධ්‍ය ලක්ෂ්‍යය H හරහා HD රේඛාව මෙයාට සමාන්තර වෙනවා. එහෙනම් AD DK ට සමාන වෙනවා. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමය AD සමානයි. ඒකට හේතුව මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමය. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමය තමයි ඒකට හේතුව. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය නොවේ. තේරුම් ගන්න. හරි. ඊළඟට AD BC ට සමානයි. ඇයි AD BC සමාන සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද. AD සමානයි BC සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද දෙක. ඒ හින්දා AD BC ට සමානයි. AD BC ට සමානයි. මෙතන කිව්වා AD DK ට සමානයි. මෙතන කිව්වා AD BC ට සමානයි. එහෙමනම් මේ දෙකේම AD තියෙනවා. එහෙනම් DK BC ට සමානයි. ඔන්න පළවෙනි කොටස සම්පූර්ණ. DK සමානයි BC. පළවෙනි කොටස ඉවරයි. ඊළඟට ගැටලුවේ දෙවෙනි කොටස බලන්න. එතන ඉඳන් දෙවෙනි කොටස බලන්න. DKL ත්‍රිකෝණය, මේ ත්‍රිකෝණය සහ BCL ත්‍රිකෝණය. දැන් අපිට පුළුවන් ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. දැන් ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන්. DKL ත්‍රිකෝණය සහ VLC ත්‍රිකෝණය දැන් අංග සම කරන්න පුළුවන්. ඒ පළවෙනි කාරණේදී සර අපි උඩින් හදපු දේ ගන්න පුළුවන්. DK සමානයි කියලා. මේක කියන්නේ ඉහත සාධිතයි. උඩින් අපි හදුවා. උඩ පියවරක හදලා පෙන්නන ඉහත සාධිතයි. DK BC ට සමානයි.
ඊළඟට කෝණ තියෙනවා. අපිට සලකන්න පුළුවන් මේ කෝණ දෙක සමානයි. මේ කෝණේ ප්‍රතිමුඛ කෝණ දෙකක්. මේ කෝණ දෙක නම් ඒකාන්තර කෝණ දෙකක්. මේ දෙකත් ගන්න පුළුවන් ඒකාන්තර කෝණ. අපි කෝණ තුනම ගන්න. ඒක අපි කෝණ දෙකක් පමණක් ගන්නවා. DLK කෝණය සමාන වෙනවා. DLK කෝණය සමාන වෙනවා. PLC කෝණයට. DLK කෝණය සමාන වෙනවා PLC කෝණයට. හේතුව තමයි ප්‍රතිමුඛ කෝණ. ඒ වගේම DKL කෝණය සමාන වෙනවා LBC කෝණයට. ඒකාන්තර කෝණ. ඒ අනුව සම්පූර්ණයි. මේ පාදේ සමානයි. ප්‍රතිමුඛ කෝණ දෙක සමානයි. ඒකාන්තර කෝණ දෙක සමානයි. එහෙනම් ත්‍රිකෝණ දෙක අංග සම. DKL ත්‍රිකෝණය අංග සම වෙනවා BLC ත්‍රිකෝණයට. අවස්ථාව වෙනවා කෝණ දෙකයි පාදයයි. කෝප අවස්ථාවේ ත්‍රිකෝණ දෙක අංග සම. හරි. අටවෙනි ගාන බලන්න ABCD සමාන්තර ආශ්‍රයක්. ABCD කියන්නේ සමාන්තර ආශ්‍රයක්. අපි ඉස්සෙල්ලාම අර සමාන්තර ආශ්‍රයක් කියලා පෙන්නන්න ඊතලාර වගේ වේදුවා. AB පාදේ හා මේ පාදේ සහ DC පාදේ මැද ලක්ෂ්‍ය දෙක PRQ. මේක මැද ලක්ෂ්‍යය මේකත් මැද ලක්ෂ්‍යය. ඒතර අපිට මේකේදී අර තනීර කෑල්ල ලකුණු කළා. මේකේ තනීර ලකුණු කරන්න පුළුවන්. මොකද මේ පාද දෙක සමානයි. පාද දෙක සමාන ඉන්න මේකෙන් භාගයක් වුණත් මේකෙන් භාගයකට සමානයි. ඊළඟට කියනවා PDBQ රේඛා DP සහ PD සහ BQ රේඛා AC කියන විකර්ණයේ ඉච්ඡා කියලා දෙකක්. මොන රූපේ සම්පූර්ණයි අපේ රූපේ දීලා තිබුණේ අපි අදගත්තා. දැන් බලමු PBQD සමාන්තර ආශ්‍රයක් බව. PBQD සමාන්තර ආශ්‍රයක් බව පෙන්වන්නයි ඉතින්. එතකොට අපිට කියන්න පුළුවන් ඉස්සෙල්ලාම PB රේඛාව PB සමාන්තර වෙනවා DQ. PB සමාන්තර වෙනවා DQ. PB DQට සමාන්තර වෙන්නේ. PB හා DQ සමාන්තර වෙන්න හේතුව තමයි AB රේඛාවයි DC රේඛාවයි සමාන්තරයි. AB රේඛාව DCට සමාන්තරයි. ඒකෙන් අපිට කියන්න පුළුවන් PB DQට සමාන්තරයි කියලා. ඊළඟට PB කියන්නේ AB ගෙන් භාගයක්. DQ කියන්නේ DC ගෙන් භාගයක්. PB භාගයක් වෙනවා AB ගෙන්. ඒකට හේතුව AB ගේ මධ්‍ය ලක්ෂ්‍යය P. AB මධ්‍ය ලක්ෂ්‍යය P නිසා. AB ගේ මධ්‍ය ලක්ෂ්‍යය P. ඒ වගේම DQ කියන්නේ DC ගෙන් භාගයක්. DQ DC වලින් භාග. හේතුව තමයි DC හි මධ්‍ය ලක්ෂ්‍යය Q නිසා. DC ගේ මධ්‍ය ලක්ෂ්‍යය Q. දැන් බලන්න PB කියන්නේ AB ගෙන් භාගයක්, DQ කියන්නේ DC ගෙන් භාගයක්. අපි දන්නවා AB හා DC රේඛා දෙක සමානයි. AB DC ට සමානයි. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද දෙක. ඒ අනුව ABDC සමාන නම් ඒ දෙකේ භාගත්වන BBDQ ට සමානයි. ඒ නිසා BB සමාන වෙනවා DQ. ඉස්සෙල්ලා අපි කිව්වා PBDQ ට සමාන්තරයි. දැන් කිව්වා PBDQ ට සමානයි. PB රේඛාවයි DQ රේඛා දෙක සමානක් වෙනවා සමාන්තරක් වෙනවා. එහෙනම් PBQD සමාන්තරයි. BB QD සමාන්තර ආශ්‍රය පාද යුගල සමානයි සමාන්තර. ඒ අනුව එක සමාන්තර ආශ්‍රය. දෙවෙනි කොටස A සමානයි HK සමානයි KC. A HK KC සමාන බව පෙන්වන්න බෑ. ඉස්සෙල්ලම අපි සලකනවා AB K කියන ත්‍රිකෝණය ගැන හිතමු. ඔය ත්‍රිකෝණය ගැන සලකනවා. දෙවෙනි කොටසයි අපි හදන්නේ. AB K කියන ත්‍රිකෝණය සැලකුවොත් ඒ ත්‍රිකෝණයෙන් අපිට කියන්න පුළුවන්
ABK කියන ත්‍රිකෝණය සැලකුවොත් ඒකෙන් අපිට කියන්න පුළුවන් AB ගේ මධ්‍ය ලක්ෂය P. AB මධ්‍ය ලක්ෂය P. AB ගේ මධ්‍ය ලක්ෂය P. ඒ වගේම PH BK ට සමාන්තරයි. PH සමාන්තරයි BK. PH BK ට සමාන්තරයි. AB ගේ මධ්‍ය ලක්ෂය P PH BK ට සමාන්තරයි. මොකද මේක සමාන්තර ආශ්‍රයයක් කියලා කලින් කිව්වා. මේක සමාන්තර ආශ්‍රයයක් නම් PH BK සමාන්තරයි. අපි ත්‍රිකෝණයක එක පාදයක මධ්‍ය ලක්ෂය හරහා තවත් පාදයකට සමාන්තර වද රේඛාව තුන්වෙනි පාදයේ සමච්ඡේද වෙනවා කියලා ඉගෙන ගන්න. ඒ අනුව AH HK ට සමානයි. ඒ නිසා AH සමානයි HK හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝම. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයයි කියේ ප්‍රමේයනේ. ඒ වගේම අපිට ඊළඟට ගමු අපි HDC ත්‍රිකෝණය ඊළඟට සාකච්ඡා. HDC ත්‍රිකෝණය සාකච්ඡා. අර වගේ. උඩ තියෙන HDC ත්‍රිකෝණය. මේකේ DC ගේ මධ්‍ය ලක්ෂය Q. DC ගේ මධ්‍ය ලක්ෂය Q. DC ගේ මධ්‍ය ලක්ෂය Qද ඒ වගේම QK DH ට සමාන්තරයි. QK සමාන්තරයි DH. මොකද ඉස්සෙල්ලා මේක සමාන්තර ආශ්‍රයයක් කියලා කිව්ව නිසා DH QK සමාන්තරයි. මේ දෙන්න සමාන්තරයි. මේක මධ්‍ය ලක්ෂය. එහෙනම් අර වගේම මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය අනුව එක පාදයක මධ්‍ය ලක්ෂය හරහා තවත් පාදයකට සමාන්තර රේඛාවෙන් මේක සමච්ඡේද වෙනවා HC. එහෙනම් HK සමාන වෙනවා KC. HK සමානයි KC. හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝම. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයයි එකක් තියෙන්නේ. දැන් හරි. HK ට HK KC ට ඒ නිසා A සමානයි HK සමානයි KC. ඕකයි. සම්පූර්ණයි ඒක. බලන්න ABCD චතුරාශ්‍රය. ABCD වල උදාහරණ දීලා තියෙනවා චතුරාශ්‍රය. AB පාදයේ DC ට සමානයි. AC පාදයේ මධ්‍ය ලක්ෂය E. AD පාදයේ AD පාදයේ මධ්‍ය ලක්ෂය E. මේ කොටස් දෙක සමානයි. BD ගේ මධ්‍ය ලක්ෂය BD කියන මේ රේඛාවේ මධ්‍ය ලක්ෂය F. AC ගේ මධ්‍ය ලක්ෂය G. මේ කොටස් දෙක සමානයි. අන්තිමට BC ගේ මධ්‍ය ලක්ෂය H. මේකේ මධ්‍ය ලක්ෂය EFHG. EFHG. මෙන්න මේ මැද තියෙන එක රොම්බසයක් කියලා පෙන්නනවා. යම් චතුරාශ්‍රයක් රොම්බසයක් බව සාධනය කරන්න නම් අපිට ඉස්සෙල්ලාම සිද්ධ වෙනවා මේ මැද තියෙන EFHG කියන චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයයක් කියලා පෙන්නන්න අපිට පුළුවන්. අය බලන්න මේක සමාන්තර ආශ්‍රයයක් කියලා පෙන්නන්නේ කොහොමද? අපි ඉස්සෙල්ලාම ADB කියන ත්‍රිකෝණය සැලකුවොත් ඉස්සෙල්ලා තේරුම් ගන්න. ADB ත්‍රිකෝණය සැලකුවොත් මේ ත්‍රිකෝණය. මේක මධ්‍ය ලක්ෂය E AD. BC ගේ මධ්‍ය ලක්ෂය BD ගේ මධ්‍ය ලක්ෂය. එහෙනම් EF කියන මේ රේඛාව මේ ත්‍රිකෝණය මේ පාදයේ මධ්‍ය ලක්ෂය E මෙතන EF රේඛාව AB ට සමාන්තරයි. ඒ වගේම පාද මධ්‍ය ලක්ෂ තුනේ යනවා. ඊළඟට අපි කරන්නේ මේ ඉස්සරහට ලියන්න ඕන ටිකයි තේරුම් ගන්න. ABC ත්‍රිකෝණය සැලකුවොත් මේ ත්‍රිකෝණය AC ගේ මධ්‍ය ලක්ෂය G BC ගේ මධ්‍ය ලක්ෂය එහෙනම් GH රේඛාව AB ට සමාන්තරයි ඒකෙන් පාද. ඉස්සෙල්ලා කිව්වා EF රේඛාව මෙයාට සමාන්තරයි. දැන් කිව්වා GF AB ට සමාන්තරයි. එහෙමනම් මේ දෙක සමානයි. EF AB ගෙන් භාගයයි GH AB ගෙන් භාගයයි EF GH ට සමානයි. සමානයි සමාන්තරයි. එහෙනම් මේක සමාන්තරයි. දැන් බලමු මේක ලියන්න. ADB ත්‍රිකෝණයෙන් සැලකුවොත් ADB ත්‍රිකෝණයෙන් AD ගේ මධ්‍ය ලක්ෂය E
AD හි මධ්‍ය ලක්ෂය Eද BD හි මධ්‍ය ලක්ෂය Fද නිසා BD හි මධ්‍ය ලක්ෂය Fද නිසා EF සමාන්තරයි ABට EF සමානයි භාගයයි AB හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය මධ්‍ය ලක්ෂ ප්‍රමේය හේතු කරගෙන ඒ විදිහට සලකනවා ඊළඟට ABC ත්‍රිකෝණය ABC ත්‍රිකෝණයේ AC හි මධ්‍ය ලක්ෂය Gද AC හි මධ්‍ය ලක්ෂය Gද BC හි මධ්‍ය ලක්ෂය Hද නිසා GH සමානයි GH සමානයි භාගයයි B GH සමාන්තරයි A හේතුව මධ්‍ය ලක්ෂ කරන මධ්‍ය ලක්ෂ ප්‍රමේය තමයි හේතු. දැන් මේකෙදි පේනවා මෙතන ලිව්වා EF AB ගේ භාග GH AB ගේ භාග. එහෙනම් EF GH ට සමානයි. EF GH ට සමානයි. EF AB ට සමාන්තරයි GH AB ට සමාන්තරයි. එහෙමනම් EF GH ට සමානයි. EF GH රේඛා සමානයි සමාන්තරයි නම් EF HG සමාන්තරයි. නිසා EF HG EF HG සමාන්තරාශ්‍රය. ඒක සමාන්තරාශ්‍රය. යම් කිසි චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වුණාට පස්සේ ඒක රොම්බසයක් කියන්න තියෙන ලේසිම ක්‍රමය තමයි එහි බද්ධ පාද දෙකක් සමාන බව පෙන්නන. යම් කිසි චතුරාශ්‍රයක බද්ධ පාද දෙකක් සමාන වෙනවා නම් සමාන්තරාශ්‍රයක බද්ධ පාද දෙකක් සමාන වෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම රොම්බසයක් බවට පත් වෙනවා. ඒ පාදාකම සමාන. එහෙනම් අපි බලමු. අපිට දැන් කියන්න පුළුවන් BDC ත්‍රිකෝණය සැලකුවොත් BDC ත්‍රිකෝණය සැලකුවොත් BD ගේ මධ්‍ය ලක්ෂය BC ගේ මධ්‍ය ලක්ෂය H. එහෙනම් FH රේඛාව DC ගේ භාගය. BDC ත්‍රිකෝණය අපිට සලකන්නේ BDC ත්‍රිකෝණයේ BD හි මධ්‍ය ලක්ෂය Fද BD හි මධ්‍ය ලක්ෂය Fද BC හි මධ්‍ය ලක්ෂය Hද BC හි මධ්‍ය ලක්ෂය Hද නිසා FH සමාන වෙනවා භාගයයි BC මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය අනුව FH කියන්නේ DC ගේ භාගය. හරි? අපි ඉස්සෙල්ලා කිව්වා GH කියන්නේ AB ගේ භාගය. කලින් කිව්වා GH සමානයි AB ගේ භාගය. කලින් මේ මෙතන ලියුවේ ආයි GH AB ගේ භාගය. DC AB දෙක සමාන බව දක්ෂේ ගාණ කියලා තිබුණා. AB හා DC සමානයි. DC සමානයි AB බව ගාණ දීලා තිබුණා දක්ෂේ. එහෙමනම් AB හා DC සමාන නම් AB ගේ භාගයක් සහ DC ගේ භාගයක් සමානයි. එහෙමනම් FH GH ට සමානයි. ඒ නිසා FH GH ට සමානයි. FH සහ GH කියන බලන්න. FH GH මෙන්න මේ සමාන්තර ආශ්‍රය දැන් මේ බද්ධ පාද දෙකක් සමානයි. මේ පාදේ බද්ධ පාද දෙක සමානයි. එහෙමනම් EF HG රොම්බසයක්. ඒ නිසා EF HG
කොම්පස් එක. හරි. ඒ ගැටලුවත් අවසන්. ABCD සමාන්තර ආශ්‍රය 10 වෙනි ගැටලුවයි. ඔබ හදලා තියෙනවා නම් බලන්න. ABCD සමාන්තර ආශ්‍රය F EFG කියන්නේ මේ මධ්‍ය ලක්ෂ්‍ය, EDC ගේ මධ්‍ය ලක්ෂ්‍යය, F කියන්නේ ED ගේ මධ්‍ය ලක්ෂ්‍යය පිළිගන්න තියෙන්නේ. BC ගේ මධ්‍ය ලක්ෂ්‍යය තමයි AEFG රේඛා, FG රේඛාවයි AE රේඛාවයි කැපෙනවා එන්නේ. සාධනය කරන්න තියෙනවා DE සමානයි 3න් 2යි FG බව. බලන්න. මධ්‍ය ලක්ෂ්‍ය ක්‍රමයේ යෙදෙන තවත් ගැටලුවක්. අයි බලමු ඉස්සෙල්ලම මේකේ ඔය උඩ තියෙන BC DC G F කියන්නේ මෙන්න මේ කොටස සමාන්තර ආශ්‍රයක් බව ඉස්සෙල්ලම අපි පෙන්නලා සාධනය කරලා ඉන්නේ. මේක සමාන්තර ආශ්‍රයක් කරන්න පුළුවන් අපිට. DF රේඛාව සමාන්තරයි CG. DF සහ CG සමාන්තරයි හේතුව AD හා BC සමාන්තරයි. AD BC සමාන්තරයි. එහෙනම් ඒවා කොටස් සමාන්තරයි. DF සමාන්තරයි GC. ඒ වගේම DF කියන්නේ AD වලින් භාගය. DF AD වලින් භාගයක්. හේතුව AD මධ්‍ය ලක්ෂ්‍ය F නිසා. AD මධ්‍ය ලක්ෂ්‍ය F නිසා. ඒ වගේම GC කියන්නේ BC ගෙන් භාගය. GC කියන්නේ BC ගෙන් භාගය. BC මධ්‍ය ලක්ෂ්‍ය G නිසා. BC ගේ මධ්‍ය ලක්ෂ්‍ය G නිසා. ඒ අනුව මේ මධ්‍ය ලක්ෂ්‍ය දෙක දෙපැත්තේ තියෙන්නේ AD BC සමානයි. AD හා BC සමාන්තර ආශ්‍රයක සම්මුඛපාද. AD සමානයි BC සමාන්තර ආශ්‍රයක සම්මුඛපාද. සමාන්තර ආශ්‍රයක සම්මුඛපාද. AD BC සමාන නම් ඒවයි භාග දෙකම DF DC සමානයි. ඒ නිසා DF සමානයි DC. අපි කලින් කිව්වා DF CG ට සමාන්තරයි. දැන් කිව්වා DF DC ට සමානයි. එහෙනම් මේ කොටස් දෙක සමානයි සමාන්තරයි නම් මෙන්න මේ DC DF සමාන්තර ආශ්‍රය. එහෙනම් DC DF සමාන්තර ආශ්‍රය. DC DF සමාන්තර ආශ්‍රය. ඒක සමාන්තර ආශ්‍රයයක් කියලා අපි සාධනය කළේ අපට ඕන වෙනවා මෙන්න මේ FG රේඛාවයි DC රේඛාවයි සමාන්තර කරගන්න. ඒකට තමයි අපි මේක සමාන්තර ආශ්‍රයයක් කියලා පෙන්නන්නේ. ඔන්න දැන් අපිට මේ රේඛා දෙක සමාන්තරයි කියලා දාන්න. දැන් අපි සලකමු ADE කියන ත්‍රිකෝණය. ADE කියන ත්‍රිකෝණය දැන් සලකන්න. මේ ත්‍රිකෝණය සලකුවොත් ADE ත්‍රිකෝණය. AD ගේ මධ්‍ය ලක්ෂ්‍ය F. මෙයාගේ මධ්‍ය ලක්ෂ්‍ය. ඒ වගේම FM රේඛාව ඇඳලා තියෙන්නේ D ට සමාන්තරයි. මොකද අපි දැන් මේක සමාන්තර ආශ්‍රයයක් කියලා පෙන්නලා ඉවරයි. එහෙනම් මේ රේඛා දෙක සමාන්තරයි. එතකොට මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය F, FM සමාන්තරයි D ට. අපි ඉගෙන ගත්ත ත්‍රිකෝණයේ එක පාදයක මධ්‍ය ලක්ෂ්‍යය නම් තව පාදයකට සමාන්තරව ඇඳපු රේඛාව තුන්වෙනි පාදයේ සමච්ඡේද කරනවා. එහෙනම් මෙන්න මේ FM ට පුළුවන් AE සමච්ඡේද කරන්න. එහෙනම් ADE ත්‍රිකෝණයේ ADE මධ්‍ය ලක්ෂ්‍යය. ADE මධ්‍ය ලක්ෂ්‍යය F. ADE මධ්‍ය ලක්ෂ්‍යය FM සමාන්තරයි D. FM සමාන්තරයි DE නිසා FM D ට සමාන්තරයි හින්දා AM සමානයි M. AM ඊට සමානයි මධ්‍ය ලක්ෂ ක්‍රමයේ විලෝම. මධ්‍ය ලක්ෂ ක්‍රමයේ විලෝමය අනුව මේ කොටස් දෙක සමානයි. හරි? මේ කොටස් දෙක සමාන වෙච්ච ගමන්
මේ පාදේ සමාන වෙච්ච ගම මේ තියෙන්නේ මේකේ මධ්‍ය ලක්ෂය මේ තියෙන්නේ AE ගේ මධ්‍ය ලක්ෂය එහෙනම් FM රේඛාව DE ගේ භාගය ඒකෙන් කියන්නේ ඒ නිසා FM සමානයි භාගයයි D FM DE ගේ භාගයයි ඒකට හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රවේගය. එයිද පාද දෙකේ මධ්‍ය ලක්ෂ හරි. මේකේ මධ්‍ය ලක්ෂය F බවත් මේකේ මධ්‍ය ලක්ෂය M බවත් දැන් ගන්න. එහෙනම් FM DE ගේ භාගය. දැන් බලමු අර පිළිතුර කරා යන්න. බලන්න අපේ උත්තරේ කියලා තියෙන්නේ D සමානයි 3න් 2යි mg. දැන් මෙන්න මේ පිළිතුර කරා අතනින් එන්න ඕන. අර ගත්ත උත්තරේ උදව් කරගෙන ඔතෙන් එන්න ඕන. D කියන්නේ 3න් 2යි mg බව. දැන් අපි බලන්න ඕනේ mg ගන්න නම් අපිට මේ රේඛාවෙන් FM අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ FG වලින් FM අයින් කළොත් mg ගන්න පුළුවන්. අපි ලියමු mg සමානයි FG වලින් අඩු කරනවා අපි FG වලින් FM අඩු කරනවා. FG වලින් FM අඩු කළාම අපට ලැබෙනවා FG සමාන වෙනවා DC. FG සමාන වෙනවා DC. අපි FG කියන තැනට DC ලියන්නේ. ඇයි FG හා DC සමානයි සමාන්තර ආශ්‍රයක සම්බන්ධතාවය. FM කියලා කියන්නේ FM කියන්නේ අපිට ලියුවා D ගේ භාගයයි D. FM තියෙන තැනට භාගයයි. ඊළඟට DC කියන්නේ DC කියලා කියන්නේ DE වගේ දෙගුණයක්. මොකද DE කියන්නේ මධ්‍ය ලක්ෂය. එහෙනම් D වගේ දෙගුණයක් තමයි. DE තියෙන තැනට අපි දානවා 2යි D. DE වගේ දෙක. ඒකෙන් අඩු කරනවා භාගයයි. D වලින් දෙගුණයක් D අඩු කරගෙන භාගයක් D කියන්නේ එකමාරයි D. එකමාරයි DE සමාන. කියන්නේ mg. එකමාර විෂම භාග. mg සමාන වෙනවා. එකමාර විෂම භාග කළොත් 2න් 3. DE. දැන් 3න් 2න් දෙපැත්තම වැඩි කරනවා. 3න් 2යි mg සමානයි. 3න් 2 වැඩි කිරීම 2න් 3යි D. 3 ඉලක්කම් සහ 2 ඉලක්කම් කැපුණාම මේන් ආවා DE සමානයි 3න් 2යි m ඕම් ඒ ගානේ සාධනය. බලන්න 11 වෙනි ගැටලුව. හැබැයි මේ කරන්ට් එක මේ 11න් පස්සේ සාමාන්‍ය පෙළ විභාග ගණන් තියෙන 2016 2013 ඒ විදිහට සාමාන්‍ය පෙළ විභාග වලට උන කරන්ට් එක මේව නම් නිකන් මේ කදිහා බලාගෙන හිටියට එහෙම වැඩක් වෙන්නේ නැහැ. තමුන් ස්වාධීනව උත්සාහ කරලා හැදුවොත් තමයි ප්‍රතිඵල දෙන්නේ. බැරි දෙයක් විතර තේරුම් ගන්න. නැතෝ මුළු ගානම බලාගෙන හිට අරගෙන හිටියට වැඩක් වෙන්නේ නැහැ. මොකද ගණිතයේ තියෙන ලක්ෂණය තමයි තමුන් ස්වාධීනව උත්සාහ කරලා ඒ දක්ෂතා දිනු කරගන්න ඕනේ. බලන්න මේ ගානේ ABC ත්‍රිකෝණය AB ගේ මධ්‍ය ලක්ෂය D AC ගේ මධ්‍ය ලක්ෂය E. BA ට සමාන්තරව ඇතුළු රේඛාවෙන් C හරහා දිගු කළ DEF වල දෙකක් වෙනවා. ඉස්සරෝම කියනවා ADE ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණය සහ CFE ත්‍රිකෝණය අංග සම්භව වෙනවා. පළවෙනි කොටස ADE ත්‍රිකෝණය සහ CFE ත්‍රිකෝණය අංග සම කරන්නයි පළවෙනි පියවර. AE සමානයි EC ට AEC ට සමානයි. හේතුව AC මධ්‍ය ලක්ෂය E නිසා AC මධ්‍ය ලක්ෂය E නිසා AC ගේ මධ්‍ය ලක්ෂය E නිසා මේ කෝණ දෙක සමානයි ප්‍රතිමුඛ කෝණ දෙක. AED කෝණය සමාන වෙනවා CF කෝණයට. ප්‍රතිමුඛ කෝණ මේ කෝණය සමානයි මෙතන කෝණයට. DAE කෝණය සමානයි
ECF කෝණයට ඒකාන්තර කෝණ ඒම ත්‍රිකෝණ දෙක අංග සමයි. අපිට අනිත් ඒකාන්තර කෝණ ජෝඩුව ගන්නත් තිබුණා. ADE ත්‍රිකෝණය අංග සමයි CFE ත්‍රිකෝණය. කෝණ දෙකයි පාදයයි කෝපාවල ත්‍රිකෝණ දෙක අංග සමයි. හරි. පළවෙනි කොටසේ තමයි සම්පූර්ණ. දෙවෙනි කොටස බලන්න. A F සහ DC යාකර. දැන් යාකර. A ලක්ෂයේ යාකලා D ලක්ෂයේ C යාකර. ADCF සමාන්තරාශ්‍රයක් බව. ADCF සමාන්තරාශ්‍රයක් බව. ඉතින් මේක සමාන්තරාශ්‍රයක් කරන්න විවිධ ක්‍රම තියෙනවා. ළමින්ට එක ක්‍රම වලට පුළුවන්. මේ රේඛා දෙක සමාන්තරයි සමානයි කියලා පෙන්නලා සමාන්තරාශ්‍රයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලේසි තවත් ක්‍රමයක් තමයි විකල්ප සමච්ඡේදය සමාන්තරාශ්‍රයක් කරන්න පුළුවන්. ඒ ක්‍රම දෙකෙන් එකට කරන්න පුළුවන්. ABC ත්‍රිකෝණයේ වර්ගඵලයට ADCF වර්ගඵලයේ සමාන බව පෙන්නන්න. ඉස්සෙල්ලා සමාන්තරාශ්‍රයක් බව පෙන්නන්න. AE සමානයි EC. දෙවෙනි කොටස අපි හදන්නේ AE සමානයි EC ට EF AE සමානයි EF AE සමානයි EC හරිනේ AE සමානයි EC ට AE EC ට සමානයි D සමානයි EF ත්‍රිකෝණ දෙක අංග සම කළාම ආපු අංග සම ත්‍රිකෝණවල අනුරූපාංගයයි. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංගයට AE සමානයි EC ට DE සමානයි EF. එහෙමනම් විකර්ණ සමච්ඡේද වෙන හින්දා ඒකෙන් කියන්න පුළුවන් AFCD සමාන්තරාශ්‍රය. ඒ නිසා AD CF සමාන්තරාශ්‍රය විකර්ණ සමච්ඡේද වෙන හින්දා සමාන්තරාශ්‍රයක් බව ඒ වර්ගඵලය ABC ගේ වර්ගඵලයට සමාන බව. දැන් මොන්න බලමු මේකේ වර්ගඵලය ADC කියන ත්‍රිකෝණේ වර්ගඵලය BDC කියන ත්‍රිකෝණේ වර්ගඵලයට සමානයි. මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි. හේතුව සමාන ආධාරක තියෙන එකම ශීර්ෂය. AD BD සමානයි C ලක්ෂයේ පොදු. AD සමානයි BD AD BD සමානයි ආධාරක C ලක්ෂයේ පොදු ශීර්ෂය. එන ඒ වගේ වෙලාවක ත්‍රිකෝණ දෙක AD සමානයි BD C ලක්ෂයේ පොදුයි. මේ ත්‍රිකෝණ දෙකේ ඉඳ වර්ගඵලයෙන් සමාන ආධාරක එකම සත්‍යය. ඒ වගේම ADC ත්‍රිකෝණ BDC ත්‍රිකෝණය සමානෙ හින්දා ඒකෙන් කියන්න පුළුවන් ADC ත්‍රිකෝණ සම්පූර්ණ ලොකු ත්‍රිකෝණයෙන් භාගය. ඒකෙන් කියන්න පුළුවන් ABC ත්‍රිකෝණයෙන් හරියට භාගය ADC. ඒ වගේම මේක සමාන්තර ආශ්‍රයයක් කියලා පෙන්නනවා. එහෙනම් ADC ත්‍රිකෝණය මේ සමාන්තර ආශ්‍රයෙන් භාගයයි. හේතුව හරියට විකර්ණයට පුළුවන් සමාන්තර ආශ්‍රය වර්ගඵලයෙන් සමච්ඡේද කරන්න. අපි 10 පන්ති ඉගෙන ගන්නවා. ADC ත්‍රිකෝණය හරියටම භාගයක් වෙනවා ADCF සමාන්තරාශ්‍රය. ADCF කියන සමාන්තරාශ්‍රයේ භාගයක්. එහෙම වෙන්නේ හේතුව තමයි AC විකර්ණයක් කියන්නේ. AC විකර්ණය නිසා සමාන්තරාශ්‍රයක විකර්ණයට පුළුවන් ඒ වර්ගඵලයෙන් සමාන කොටස් දෙකකට බෙදන්න. ADC භාගය ABC ADC භාගය ADCF. එහෙනම් මේ පැත්ත දෙක සමානයි. ඒ අනුව භාග දෙක අයින් කළොත් ABC ත්‍රිකෝණේ සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් සමානයි. ABC ත්‍රිකෝණය වර්ගඵලයෙන් සමාන වෙනවා ADCF කියන සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රය හා ත්‍රිකෝණේ සමානයි. තුන්වෙනි කොටස තුන්වෙනි කොටසයි සාධනය වෙන්නේ ඊළඟට D සමානයි AE නම්
DE සහ AE සමානයි. මේ කොටසයි සමාන නම් ඔය කොටස් දෙක සමානයි. ADC කෝණය අංශක 90ක් බව පෙන්නනවා. මේ කෝණය අංශක 90ක් කියලා පෙන්නනකොට මේ පාත් එක දැන් සමාන වෙනවා නම් දැන් ওই පාත් එක සමාන වෙනවා නම් මේ පාදෙත් මේකට සමානයි මේ පාදෙත් මේකට සමානයි. එහෙනම් අපිට පේනවා ඕකේ මේ මුළු දිග මේ විකර්ණ දිග මේ විකර්ණ දිගට සමානයි. විකර්ණ දෙක දිගින් සමාන වෙනවා නම් මේ රූපය ඍජු කෝණාංශය. ඔය රූපේ ඍජු කෝණාංශය. එහෙමනම් මේ කෝණය අංශක. ඒක තමයි අපිට තියෙන පහසුම ක්‍රම. හරි? AE අපිට දීලා තියෙනවා සමානයි කියලා D. AE සමානයි DE නම්. AE සමානයි DE නම් AE කියන්නේ AC ගෙන් භාගයක්ද DE කියන්නේ DF වලින් භාගයක්ද නිසා අපිට කියන්න පුළුවන් AC සමාන වෙනවා DF. AC සමානයි DF. ඒ නිසා ADCF ඍජු කෝණාංශය. ඒක ඍජු කෝණාංශය. විකර්ණ දෙක දෙකෙන් සමාන වන සමාන්තරාංශ ඍජු කෝණාංශය. එහෙනම් මේක ඍජු කෝණාංශය. ඒකෙන් කියන්න පුළුවන්. ඒ නිසා ADC කෝණය අංශක 90ක්. හරි. ඒ ගන්න එතනින් සම්පූර්ණ වුණා ඒක කොටස. ABC ත්‍රිකෝණය AC ගේ මධ්‍ය ලක්ෂයේ මේ කොටස් දෙක සමානයි. BC ට සමාන්තරව A හරහා යන රේඛාව. මෙන්න අපි BC ට සමාන්තරව A හරහා රේඛාවක් අඳිනවා. ඔය අඳපු රේඛාවට දිගු කළ BM රේඛාව D වලදී හම්බ වෙනවා. B ලක්ෂයෙන් දෙයා කරලා දික් කරනවා. දික් කළාම ඒ රේඛා දෙක හම්බ වෙනවා D. සමාන්තර රේඛාව දිගු කළ BM D වලදී හම්බ වෙනවා. රූපේ පිටපත් කරගෙන ඉහත තියෙන තොරතුරු ලකුණු කරන්න. නම් තොරතුරු ලකුණු කරන්න. ඒ තොරතුරු ලකුණු වෙනවා කියන්නේ මේ සමාන්තර බව ලකුණු කළා. ඊට පස්සේ මේ මධ්‍ය ලක්ෂය බව ලකුණු කළා. මේක දික් කරලා D ලක්ෂය ලකුණු කළා. ADM ත්‍රිකෝණය මේ ත්‍රිකෝණය සහ BMC ත්‍රිකෝණය මේ ත්‍රිකෝණය අංග සම්භවයේ පරිණත කොටස. ADM ත්‍රිකෝණය BMC ත්‍රිකෝණය. ඔය ත්‍රිකෝණ දෙක අංග සම්භවය. AM සමාන වෙනවා MC. AB AC ගේ මධ්‍ය ලක්ෂය M නිසා. AC ගේ මධ්‍ය ලක්ෂය M නිසා. ඊළඟට පුළුවන් අපිට කෝණ දෙකක් ගන්න. ප්‍රතිමුඛ කෝණ දෙකක් ගන්න පුළුවන් මෙතන. AMD කෝණය සමානයි BMC කෝණය. ප්‍රතිමුඛ කෝණය. ඊළඟට අපිට පුළුවන් ඒකාන්තර කෝණ දෙකක් ගන්න මෙතනින්. එහෙම නැත්නම් අනිත් ඒකාන්තර කෝණ දෙක ගන්නත් පුළුවන් මේ කෝණය මෙතන. එකක් ගන්න. DAM කෝණය. DAM කෝණය සමාන වෙනවා NCB කෝණය. DAM කෝණය සමාන වෙනවා NCB කෝණය. ඒකාන්තර කෝණය. ඒ අනුව ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. ADM ත්‍රිකෝණය අංග සමයි BMC ත්‍රිකෝණයට. අවස්ථාව වෙනවා කෝණ දෙකයි පාද. මොන ගානේ දෙවෙනි කොටසයි මේ සම්පූර්ණ උනේ. පළවෙනි කොටසේ තියෙන රූපය සම්පූර්ණ කරන්නේ. ඔය දෙවෙනි කොටස. තුන්වෙනි කොටස ABCD සමාන්තරාශ්‍රයක් බව පෙන්නනවා. ABCD සමාන්තරාශ්‍රයක් බව පෙන්නන්නත් පුළුවන්. මේ ලක්ෂණ දෙක යහපතනවා.
මේ පාදේ මේකට සමානයි තට්ටේ දීලා තියෙනවා. ත්‍රිකෝණ දෙක අංග සම කරපෙන්න මේ කොටස් දෙක සමානයි. එහෙනම් ත්‍රිකෝණ දෙක අංග සම. අංග මේ කියනවා මේක විකර්ණ සමච්ඡේද දෙක සමාන්තරයි. A සමානයි MC ට තුන්වෙනි කොටස. A සමානයි MC AC මධ්‍ය ලක්ෂය M නිසා AC මධ්‍ය ලක්ෂය M නිසා BM සමානයි MD BM සමානයි MD අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග එහෙමනම් ADCD සමාන්තර ආශ්‍රයයක් ඒ විකර්ණ සමච්ඡේදය. එනිසා ABCD සමාන්තර ආශ්‍රය. තවත් විකල්ප ක්‍රම මේකට තියෙනවා සමාන්තර ආශ්‍රයක් බව පෙන්නන්න පුළුවන්. මේ පාද දෙක සමාන්තරයි මේ දෙක සමානයි සමාන්තර ආශ්‍රයක් කළ හැකි. ඒ වගේ තව ක්‍රම තියෙනවා. හතරවෙනි කොටස බලන්න. හතර CA අනු BCD කෝණයේ සමච්ඡේදකයේ බව දී ඇත. CA මේ රේඛාව BCD කෝණයේ සමච්ඡේදකයේ බව දී ඇත. එහෙනම් මේ කෝණේ කොටස් දෙක සමානයි. මේ රේඛාව මේ කෝණේ සමච්ඡේද වෙන රේඛාව නම් මේ කෝණ දෙක සමානයි. BCD ත්‍රිකෝණයේ සමද්විපාද බව පෙන්නනවා. BCD ත්‍රිකෝණ. මෙන්න මේ ත්‍රිකෝණ. මේ ත්‍රිකෝණය BCD සමද්විපාද බව පෙන්නන්න ඕන. හරි? දැන් බලන්න. මේ කෝණට සමානයි. මේ පාදයේ සමානයි. මේ පාදයට සමානයි. මේ කෝණේ සමානයි. මේ පාදයේ පොදුයි. ළමයි කරන දෙයක් බලන්න. මේ පාදයට සමානයි. මේ පාදේ පොදුයි. මේ කෝණ දෙක සමානයි. ඒ හින්දා ළමයි මේ ත්‍රිකෝණ දෙක අංග සම කරනවා. මම මේ කියව විශේෂ අවස්ථාව. මේ ත්‍රිකෝණයයි BCM ත්‍රිකෝණයයි MCD ත්‍රිකෝණය අරගෙන ළමයි අංග සම කරනවා. මේ පාදයට සමානයි. මේ පාදයේ පොදුයි. මේ කෝණට සමානයි කියලා ත්‍රිකෝණ දෙක අංග සම කරනවා. ත්‍රිකෝණ දෙක අංග සම කරලා ළමයි කියනවා BC සමානයි C. ඔය ළමයි ගොඩාක් කරන වැරදි දෙයක් වෙන්නේ. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න බෑ. එහෙම අංග සම කරන්න බෑ. මේ පාද දෙක සමාන වුණාට මේ පාද සමාන වුණා පොදු වුණාට මේ කෝණේ අන්තර්ගත නැහැ ත්‍රිකෝණ දෙක අංග සමයි. ඒකෙන් ඔබට මේ විදිහට ඔය සාධනය කරන්න බෑ. ඒ කියන්නේ මේක සමද්විපාද ත්‍රිකෝණයක් බව මේ විදිහට ඔබට ගේන්න බෑ. එහෙනම් බලමු කොහොමද මේක කරන්නේ. හරි? මේ ත්‍රිකෝණය සමද්විපාද බව පෙන්නන්නේ නම් වෙන ක්‍රමයක් ගැන අපිට හිතන්න වෙනවා. ඒ විදිහට යන්න බෑ. දැන් බලන්න. අපි අර කිව්වා ඒතර වැරදි ක්‍රමයක් වෙන්නේ. ළමයි කරන වැරදි ක්‍රමයක් එක වැරදි. බලමු එනම් කොහොමද මේ වැරදිව කරන්නේ කියලා. දැන් අපිට කිය හැකි DAC කෝණය මේ මෙතන කෝණය DAC සමානයි මෙතන. කාටද? ACB ට සමාන. AC හොඳයි. DAC කෝණය මේ කෝණය DAC මේ කෝණය සමාන වෙනවා ACB මේ කෝණයට ඒකාන්තර කෝණය. ඊළඟ මේ කෝණ දෙක සමාන වෙනවා. ඇයි මේකෙන් සමච්ඡේද වෙනවා කියලා දීලා තියෙනවනේ. BC A කෝණය ACB කෝණය සමාන වෙනවා ACD කෝණය. ACD ACB කෝණ දෙක සමාන. ACD කියන්නේ මේ කෝණය ACD කියන්නේ මේ කෝණ දෙක සමානයි. හේතුව ගානේ කියවනේ CA මගින් BCD කෝණය සමච්ඡේද වෙනවා කියන ඒකයි හේතුව. CA මගින් BCD කෝණය සමච්ඡේද වූ නිසා. AC මගින් BCD කෝණය සමච්ඡේද වුණ හින්දා මේ කොටස් දෙක සමානයි. මේකෙන් පේනවා මෙතනක් තියෙනවා ACB මෙතනක් තියෙනවා. එහෙනම් මේ දෙන්න සමානයි.
හරි? එහෙනම් DAC ACD ට සමානයි. බලන්න කොහොමද? DAC කෝණය. DAC මේ කෝණය, ACD මේ කෝණය. මේ කෝණය සමාන වෙනවා නම් මේ ත්‍රිකෝණය මේ පාද දෙක සමානයි. AD සමාන වෙනවා DC ට යනවා. AD සමානයි DC. කෝණ දෙක සමාන නිසා මේ පාද දෙක සමානයි සමද්විපාද ත්‍රිකෝණය. මෙතන AD සමානයි DC. අපි දන්නවා AD සමානයි BC ට. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද. AD සමානයි BC සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද. දැන් අපිට පුළුවන් කියන්නේ AD DC ට සමානයි AD BC ට සමානයි. එහෙනම් DC සමානයි BC. DC BC ට සමානයි. DC හා DC සමාන BCD සම ද්විපාද ත්‍රිකෝණ. ඒ නිසා BCD සම ද්විපාද ත්‍රිකෝණ. පාද දෙක සමාන. සම ද්විපාද ත්‍රිකෝණ. ඒ අපි සම්පූර්ණ කරේ ගානේ 4 වෙනි කොටසයි. දැන් බලන්න ගානේ 5 වෙනි කොටස. මහා පස්වෙනි කොටස බලන්න. සුදුසු ත්‍රිකෝණ දෙකක් අංග සම්භව පෙන්වීමෙන් BD लंबकाई AC बा BD මේ රේඛාව ලම්බකයි AC මේ රේඛා දෙකේ කෙරෙන ලම්බයි කියන්නේ මේ මෙතන කෝණය අංශක 90ක් කියලා පෙන්නන්න. ආන් දැන් පුළුවන් අපිට අර ඔබ ඉස්සෙල්ලා අංග සම කරන්න හදපු ත්‍රිකෝණ දෙක අංග සම කරන්න හදපු ත්‍රිකෝණ දෙක පුළුවන් ඔබට දැන් කරන්න පුළුවන්. දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. BMC ත්‍රිකෝණය BMC ත්‍රිකෝණය සහ BMC ත්‍රිකෝණය සහ DMC ත්‍රිකෝණය. ඔය ත්‍රිකෝණ දෙක ගන්න. BMC ත්‍රිකෝණයයි DMC ත්‍රිකෝණය. දැන් අංග සම කරන්න ඕනේ. ඒ දැන් දන්නවා BC සමානයි C. BC සමානයි C. අපි සාධනය කරලා තියෙනවා මෙතන ඉහත සාධිත. ඉහත සාධිත. පාද දෙක සමානයි. හරි? ඒ පාද දෙක සමානයි. BM සමානයි MD. BM සමානයි MD. BM සමානයි MD. අපි ඉස්සෙල්ලා අංග සම කරපු ත්‍රිකෝණ දෙකේ අනුරූපාංග දෙකක්. අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග අපි ඉස්සෙල්ලා අංග සම කරපු ත්‍රිකෝණ දෙකේ අනුරූපාංග දෙකක්. BM සමානයි MD. MC සමානයි MC පොදු පාදයක් අනුව පොදු පාදයේ ඒ අනුව ත්‍රිකෝණ දෙක අංග සමයි. BMC ත්‍රිකෝණය අංග සමයි DMC ත්‍රිකෝණය. අපි ගත්තේ පා අවස්ථාව. ඕකෝන් නම් පුළුවන් පාවල අංග සම කරන්න. හරි. ත්‍රිකෝණ දෙක අංග සමයි. එහෙමනම් ත්‍රිකෝණ දෙක අංග සම නම් අපිට කියන්න පුළුවන් නේද? BMC කෝණය සමාන වෙනවා DMC කෝණය. අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග. අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග. අංග සම ත්‍රිකෝණ අනුරූපාංගයට සමානයි ඒ කෝණය. හරි? ඔය කෝණ දෙකේ එකතුව 180. BMC ධන DMC කෝණ දෙකේ එකතුව 180. ඒ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ දෙක. හරි? සරල රේඛාවක් මත වූ බද්ධ කෝණ. සරල රේඛාවක් මත වූ බද්ධ කෝණ. සරල රේඛාවක් මත තියෙන බද්ධ කෝණ දෙක. කෝණ දෙකේ එකතුව 180යි කෝණ දෙක සමානයි වෙන එකක් අනුව. ඒ නිසා BMC කෝණය සමානයි DMC කෝණය සමානයි අනුව. කෝණ දෙක අංශක 90 ගානේ වෙනවා නම් ඒකෙන් අදහස් කරනවා BD රේඛාව MC ට ලම්බ බව. ඒ නිසා ඒ හින්දා BD රේඛාව ලම්බක වෙනවා. ඔය සලකුණ දාන්නේ ලම්බකයි කියලා පෙන්නන්න AC ට ලම්බකයි. ඔන්න අපි සම්පූර්ණ කළා. 12 කළුව මේ දීලා තියෙන රූපයයි
ඔය දීලා තියෙන ටික දැන් ගානේ පළවෙනි කොටස බලන්න. මෙම රූපයේ පිටපත් කරගෙන GD හමුවන C BF D රේඛා දිගු කරන්න. B F සහ D E රේඛා දිගු කරන්න. D E රේඛාවයි D රේඛාව මෙහාට දික් කළා. D E සහ BF ඔන්න රේඛා දෙක දික් කරලා හම්බුනා. D සහ BF රේඛා GD හමුවන C දික් කරා. මේ හම්බෙන්න තැන GD හමුවන C දිගු කළා. ඒක තමයි පළවෙනි කොටස. BA සමාන්තරයි D වීමට අදාළ ප්‍රමේය දෙවෙනි කොටස. BA සමාන්තරයි D වෙන්න ප්‍රමේයක් අදාළ වෙනවා. බලන්න. B A BA රේඛාව මේ රේඛාව සමාන්තරයි D ට සමාන්තරයි. මෙන්න මේ රේඛා දෙක සමාන්තර වෙන්න අදාළ ප්‍රමේය. දැන් අපිට බැලුවොත් පේනවා ABC ත්‍රිකෝණය බැලුවොත් මේ ත්‍රිකෝණය මෙයාගේ මධ්‍ය ලක්ෂය D මෙයාගේ මධ්‍ය ලක්ෂය AC. එහෙනම් මධ්‍ය ලක්ෂයට යා කරන රේඛාව මේකට සමාන්තරයි. ඒතර එහෙම සමාන්තර වෙන්න අදාළ ප්‍රමේය ලියා දක්වන්න. ඒවා තමයි මෙතන ලියනවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා. මධ්‍ය ලක්ෂ ප්‍රමේය තමයි. හැබැයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා ලියුවට බෑ ප්‍රමේය ලියන්න. මොකද්ද ප්‍රමේය? අප මුලදීම අපි ඉගෙන ගත්ත ප්‍රමේය බලන්න. ඕනෑම ත්‍රිකෝණයක පාද එක්ක මධ්‍ය ලක්ෂය කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තර වන අතර ඒ දිගින් ඉතිරි පාදයෙන් අඩක් වී ඕමය ප්‍රමේය දෙකලිය වේ. ඕගොල්ලන්ගේ පාඩම් පටන් ගන්නකොට මුලින්ම කිව්ව මධ්‍ය ලක්ෂ ප්‍රමේය තමයි. නමුත් මෙතන පිළිතුර මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා එහෙම ලියන්න බෑ. ප්‍රමේය ලියන්න. ඒක තමයි නේද? හරියට ලියා ගන්න පුළුවන්. තුන්වෙනි කොටස බලන්න. දෙවෙනි කොටස හරි තුන්වෙනි කොටස බලන්න. ABF ABF මේ ත්‍රිකෝණය. ඔය ත්‍රිකෝණයයි DGF ත්‍රිකෝණය. DGF කියන මේ ත්‍රිකෝණය. ඕම ඔය ත්‍රිකෝණය. අංග සම කරන්න තියෙනවා. පුළුවන් අංග සම කරන්න බලන්න. එමු. ABF ත්‍රිකෝණය සහ DGF ත්‍රිකෝණ මොන ත්‍රිකෝණ දෙක AF සමාන වෙනවා FD AF සමාන වෙනවා FD ඒකට හේතුව තමයි AD මධ්‍ය ලක්ෂය F නිසා ඔකට දත්තේ කියලා ලිව්වත් කමන්නේ දීලා කියලා කරු AF සමාන F දත්තේ ඊළඟට මේ කෝණ දෙක ගන්න පුළුවන් ප්‍රතිමුඛ කෝණ BF A කෝණය BF A කෝණය සමානයි DFG කෝණය ප්‍රතිමුඛ කෝණ තුන්වෙනි කාරණේ තමයි අපි මෙන්න මේ රේඛාවයි මේකයි සමාන්තරයි කියුවා. අර අපිට දෙවෙනි කොටසේ එහෙම සමාන්තර වෙන්න හේතුව ලියන්න තියෙනවා. අපි සමාන්තරයි කියලා ගන්නවා. මධ්‍ය ලක්ෂ ප්‍රමේය අනුව. ඒ අනුව මේ කෝණ දෙක. නැත්තම් මේ දෙන්න ඒකාන්තරින්ද සමාන කළේ. මේ දෙන ගත්තත් BA F කෝණය BA F කෝණය සමානයි FDG කෝණය. FDG කෝණය හේතුව තමයි ඒකාන්තර කෝණ. එයන්ෝ ත්‍රිකෝණ දෙක අංග සමයි. ABF ත්‍රිකෝණය අංග සමයි DGF ත්‍රිකෝණය. ත්‍රිකෝණ දෙක අංග සමයි කෝණ දෙකයි පාදයේ කෝපාවස්ථාව. කෝපාවල ත්‍රිකෝණ දෙක අංග සමයි. හරි. හතරවෙනි කොටස බලන්න. ABDG සමාන්තර ආශ්‍රයක් වන බව පෙන්නනවා. ABDG සමාන්තර ආශ්‍රයක් වන. එයා කරා පුළුවන්
මේ කොටස් දෙක සමානයි. ත්‍රිකෝණ දෙක අංග සමහින්ද මේ පාද දෙක සමානයි. එහෙනම් විකර්ණ සමාච්ඡේද වෙන සමාන්තර ආශ්‍රය. නැත්නම් බලන්න පැහැදිලි නැත්නම් A සමානයි FD ට දත්තේ දීලා තිබුණා. BF සමානයි FG ට අංග සමත්‍රිකෝණ අනුරූපාංග විකර්ණ සමාච්ඡේද උනා එන සමාන්තර ආශ්‍රය. AF සමානයි FD හතරවෙනි කොටස. AF සමානයි FD දත්තය. BF සමානයි FG BF සමානයි FG අංග සමත්‍රිකෝණ වල අනුරූපාංග අංග සමත්‍රිකෝණ වල අනුරූප අංග ඒ අනුව එනිසා A B D G සමාන්තරාශ්‍රය විකර්ණ කෙනෙක් සමාච්ඡේදයෙන් ඉඳ සමාන්තරාශ්‍රය. හරි. පස්වෙනි කොටස ගන්න. පස්වෙනි කොටස බලන්න. D සමානයි EG බව DE සමානයි EG බව පෙන්නන්න තියෙනවා. DE දුරයි EG දුරයි සමානයි කියලා පෙන්නන්න තියෙනවා. DE සහ EG සමාන බව. අපි කිව්වා DE කියන්නේ AB වලින් භාගයේ මධ්‍ය ලක්ෂණ ප්‍රමේය. DE සමානයි භාගය AB මධ්‍ය ලක්ෂණ ප්‍රමේය. DE කියන්නේ AB වලින් භාගය මධ්‍ය ලක්ෂණ ප්‍රමේය. AB සමානයි GD ට. AB කියන්නේ GD. එහෙනම් AB සමානයි GD සමාන්තරාශ්‍රයක සම්මුඛපාත. සමාන්තරාශ්‍රයක සම්මුඛපාත. ඒකෙන් කියන්න පුළුවන් DE කියන්නේ භාගයක් GD වල. DE කියන්නේ GD වලින් භාගය. එහෙමනම් ඒකේ තේරුම E කියන්නේ මධ්‍ය ලක්ෂය. E කියන්නේ මධ්‍ය ලක්ෂය. හරි. මේක භාගයක් නම් GE කියන්නේ භාගයක්. ඒකෙන් කියන්න පුළුවන් ඒ නිසා GE කියන්නේ GD වලින් භාගය. එහෙමනම් DE සමාන වෙනවා EG. DE සමාන වෙනවා EG. අර මධ්‍ය ලක්ෂය. DE සමානයි EG. ඒකත් හරි. අවසාන කොටස AGB ත්‍රිකෝණය. AGB කියන ත්‍රිකෝණය. මෙන්න මේ සම්පූර්ණ ත්‍රිකෝණය. AGB කියන මෙන්න මේ ත්‍රිකෝණය ADC ත්‍රිකෝණයට වර්ගඵලයට සමානයි. ADC කියන ADC කියන මෙන්න මේ ත්‍රිකෝණය. ඕමයි ත්‍රිකෝණ දෙක වර්ගඵලයට සමාන බව පෙන්නනවා. එකක් AB G ත්‍රිකෝණය අනික ADC ත්‍රිකෝණය. අපිට කියන්න පුළුවන් මේ ADC ත්‍රිකෝණය BAD ත්‍රිකෝණයට වර්ගඵලයට සමානයි. එයි මේ දෙන්නගේ ආධාරක සමානයි පොදු ශීර්ෂයක් තියෙනවා. ඒ වගේම මේ ත්‍රිකෝණය ABD ත්‍රිකෝණය වර්ගඵලයෙන් සමාන වෙනවා AGB ත්‍රිකෝණය. හේතුව එකම ආධාරකය එකම සමාන්තර රේඛා අතර තියෙන ත්‍රිකෝණය. ඒ අනුව ත්‍රිකෝණ දෙක වර්ගඵලයෙන් සමානයි. හරි නැවත ඒක පැහැදිලි කරමු අපි. ABG ත්‍රිකෝණය තේරුම තේරුම් ගන්න. ගානේ අවසන් කොටසයි 6.
ABG ත්‍රිකෝණය වර්ගඵලයෙන් සමානයි. මෙන්න මේ පාට කරලා තියෙන ABG ත්‍රිකෝණය වර්ගඵලයෙන් සමාන වෙනවා ABD ත්‍රිකෝණය. ABG සමාන වෙනවා ABD. ABD ත්‍රිකෝණයට වර්ගඵලයෙන් සමාන. හේතුව තමයි AB පොදු. දෙන්නම AB ආධාරකයේ මත ඉන්නේ. AB පොදු. ඒ වගේම AB සමාන්තරයි GD. ABGට ABGDට සමාන්තරයි. එකම සමාන්තර රේඛා යුගලක් අතර තියෙන එකම ආධාරකයේ මත තියෙන ත්‍රිකෝණ දෙකක්. ඒ දෙන්න වර්ගඵලයෙන් සමානයි. ඊළඟට ABD ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් සමානයි කියලා අපි කිව්වා ADC. ADC ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් සමානයි ABD. ADC ත්‍රිකෝණයයි ABD ත්‍රිකෝණයයි වර්ගඵලයෙන් සමානයි. සමාන ආධාරක තියෙනවා පොදු ශීර්ෂයක්. BD සමානයි DC. BD DC සමානයි A පොදු. පොදු ශීර්ෂයක් තියෙන සමාන ආධාරක තියෙන ත්‍රිකෝණ දෙකක්. මේ දෙකත් වර්ගඵලයෙන් සමානයි. මේකෙන් පේනවා ABD ABGට ABD ADCට එනම් මේ දෙක වර්ගඵලයෙන් සමානයි. ඒ නිසා ABG ත්‍රිකෝණය වර්ගඵලයෙන් සමාන වෙනවා ADC ත්‍රිකෝණය. හරි? ඒක තමයි මේ ධාතු පිළිගානේ අවසන් කොටස. ඒ ගානත් එතනින් අවසන්. 14 වෙනි ගැටලුව බලන්න. ABC ත්‍රිකෝණේ AB පාදයයි AC පාදයයි සමානයි. AB ගේ මධ්‍ය ලක්ෂය වන D හරහා ඇදලා තියෙනවා AC ට සමාන්තර රේඛාවක්. ඒක BC පාදයේ F වලදී හම්බ වෙනවා. BC පාදයේ F වලදී හම්බ වෙනවා. BD සමානයි CE වන පරිදි AC රේඛාව E දක්වා දික් කරලා තියෙනවා. පළවෙනියටම කියනවා DBF කෝණය. DBF කියන්නේ මේ කෝණය සමානයි DFB කෝණය. මේ කෝණ දෙක සමානයි. ඒක අපිට සාධනය කරන්න පුළුවන් මෙහෙම. බලන්න. DBF කෝණය පළවෙනි කොටස මේ කරන්නේ. DBF කෝණය මේ කෝණය සමාන වෙනවා මෙතන කෝණයට මේ කෝණයට. ඒ මේ ත්‍රිකෝණේ ABAC සමානයි කියලා දීලා තියෙනවා. එහෙනම් DBF කෝණය ACF ට සමානයි. ACF කෝණයට සමානයි. DBF සමානයි ACF. හේතුව තමයි AB සමානයි AC. AB AC ට සමානයි. ABF කෝණය සමානයි ACF කෝණය. හේතුව AB සමානයි AC. ඊළඟට මේ රේඛාවයි මේකයි සමාන්තර හින්දා මේ කෝණය මෙතෙන්ට සමානයි ඒකාන්තයි. DFB කෝණය. DFB කෝණය සමානයි ACF කෝණයට අනුරූප කෝණය. DFB කෝණය සමානයි ACF කෝණය අනුරූප කෝණය. මේ පේන දෙකෙන් පේනවා මේ කෝණ දෙක සමානයි. ඒ නිසා DBF කෝණය DFB කෝණයට සමානයි. පළවෙනි කොටස සමානයි. දෙවෙනි කොටස බලන්න. දෙවෙනි කොටස DFO ත්‍රිකෝණය. DFO කියන්නේ මේ පුංචි ත්‍රිකෝණය මේක. අංග සමයි කියලා පෙන්වන්න ඕනේ ECO ත්‍රිකෝණයට මේ ත්‍රිකෝණය. ඔය ත්‍රිකෝණ දෙක අපිට අංග සම කරගන්න පුළුවන්. ඉස්සෙල්ලා සමාන කළ කෝණ දෙක අනුව මේ කෝණේ සමාන නම් එතනින් පෙන්නනවා මේ පාත් දෙක සමාන. DB සමානයි DF. DB සමානයි DF. DB DF ට සමානයි. හේතුව මේ කෝණ දෙක සමාන නිසා. සම්මුඛ කෝණ සමාන නිසා.
නැත්නම් අර කෝණ දෙක ලිව්වත් හරියි. සම්මුඛ කෝණ සමානයින්ද මේ පාත් දෙක සමානයි. DB සමානයි කියලා දීලා තියෙනවා CE. DB සමානයි CE බව දත්තේ දීලා. DB සමානයි CE බව දත්තේ කියලා තියෙනවා ගන්න. ඒකෙන් පෙන්නනවා DF සමානයි C. ඒ නිසා DF සමාන වෙනවා CE. DF C ට සමානයි. අන්න ත්‍රිකෝණ දෙකේ සමාන කළ යුතු එකක් DF සමානයි C පාදයක්. දැන් කෝණ ගන්න පුළුවන්. මේ කෝණ දෙක ගන්න පුළුවන් ප්‍රතිමුඛ මේ DOF කෝණය සමාන වෙනවා EOC කෝණය ප්‍රතිමුඛ කෝණ දෙක DOF EOC ප්‍රතිමුඛ කෝණ දෙක ඊළඟට අපිට පුළුවන් මේ රේඛා දෙක සමාන්තරයි කියලා අපි දන්නවා. මධ්‍යලක්ෂ ප්‍රමේය අනුව මේ DF රේඛාව AC රේඛාවට සමාන්තරයි. ඒ සමාන්තරයෙන් මෙන්න මේ කෝණ දෙකක් අපිට පුළුවන් ඒකාන්තර කෝණ දෙකක් සමානයි කියලා ගන්න. FD O කෝණය FDO කෝණය සමාන වෙනවා OEC කෝණයට ඒකාන්තර කෝණ දැන් කරුණු තුන හරි ඒ කෝණ දෙක අංග සමයි. ඒ නිසා DFO ත්‍රිකෝණය අංග සමයි ECO ත්‍රිකෝණයට අවස්ථාව කෝකෝපා කෝණ දෙකයි පාදයයි. මේ කොටසත් ඉවරයි. තුන්වෙනි කොටස OC සමානයි 4න් 1යි BC බව. FO සමානයි OC ට. FO OC ට සමානයි. අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. දැන් අංග සම කරපු ත්‍රිකෝණ දෙක අනුව අනුරූප අංග දෙක FO OC ට සමානයි. එහෙනම් OC කියන්නේ FC ගෙන් භාගයයි. OC සමානයි භාගයේ FC. භාගයක් FC වෙනවා. BF සමාන වෙනවා FC ට. ABC කියන ත්‍රිකෝණයේ මේ පාදේ මධ්‍ය ලක්ෂයේ D. BF රේඛාව AD ට සමාන්තරයි. එහෙමනම් මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය අනුව BF සමාන වෙනවා FC ට. BF සමාන වෙනවා FC ට. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය අනුව BF FC ට සමානයි. එහෙමනම් FC කියන්නේ BC ගේ භාගයක්. FC කියන්නේ BC ගේ භාගයක්. FC සමානයි භාගයේ BC. FC කියන්නේ භාගයක් BC. එහෙමනම් මෙතන OC කියන්නේ භාගයක් FC. FC කියන්නේ භාගයක් BC. එහෙනම් OC කියන්නේ භාගයයි වැඩි කිරීම මේ FC මෙතනින් අයින් කරලා ඒකට දැම්ම භාගයයි BC. ඒ අනුව OC කියන්නේ 4න් 1යි BC. OC කියන්නේ 4න් 1ක් BC බව පෙන්නනවා. හතරවෙනි කොටස කියනවා හතරවෙනි අවසන් කොටස ගැටලුවේ DFEC සමාන්තර ආශ්‍රයක් බව. DFEC සමාන්තර ආශ්‍රයක් බව. කොහොම ලේසියෙන් ගන්න පුළුවන්. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරපු හින්දා මේ පාද දෙක සමානයි FC. FO සමානයි OC ට. DO සමානයි OE ට. එහෙනම් මේක විකර්ණ සමච්ඡේදයේ සමාන්තර ආශ්‍රය. FO සමානයි OC අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග FO OC ට. DO සමානයි OE ට. DO සමානයි OE ට. අංග සම ත්‍රිකෝණ අනුරූපාංග
එහෙනම් ඔය හරි. ඔය අනුව DFEC සමාන්තර ආසන. විකර්ණ සමච්ඡේද වේලා. හරි. ඒ අනුව සම්පූර්ණ වෙනවා ඒකාගත වෙනින් 17. 15 වෙනි ගානේ A කොටස ඉස්සෙල්ලා බලන්න. ABC ත්‍රිකෝණේ B කෝණයේ ඍජු කෝණය AC ගේ මධ්‍ය ලක්ෂයේ M. M හරහා CB ට සමාන්තර රේඛාවක් ඇද්දා. ඒක AB L වලදී හම්බ වෙනවා. MA සමානයි MB බවයි පෙන්වන්නේ. MA සහ MB සමාන බව. ඉස්සෙල්ලාම අපිට පුළුවන් සලකන්න ABC ත්‍රිකෝණේ ABC ත්‍රිකෝණෙහි අපිට කියන්න පුළුවන් AC ගේ මධ්‍ය ලක්ෂයේ AC මධ්‍ය ලක්ෂයේ M ද AC ගේ මධ්‍ය ලක්ෂයේ ML සමාන්තරයි CD ML සමාන්තරයි CD නිසා අපිට කියන්න පුළුවන් මධ්‍ය ලක්ෂ ක්‍රමයේ විලෝමය අනුව මේ පාදයේ මධ්‍ය ලක්ෂය හරහා තවත් පාදයකට සමාන්තර වෙනදන රේඛාවක් AC පාදයේ මධ්‍ය ලක්ෂය වනේ හරහා රේඛාවක් නැත්නම් මේ පාදයට සමාන්තර. ඒ රේඛාවට පුළුවන් අනෙක් පාදයේ සමච්ඡේද කරන්න. එහෙනම් AL සමාන වෙනවා LB ට AL සමාන වෙනවා LB ට මධ්‍ය ලක්ෂ ක්‍රමයේ විලෝමය. මධ්‍ය ලක්ෂ ක්‍රමයේ විලෝමය අනුව AL LB ට සමානයි. හරි. ඊළඟට මේ කුඩා ත්‍රිකෝණ දෙක අංක සම කරමු. AML ත්‍රිකෝණය සහ BML ත්‍රිකෝණය. ඔය ත්‍රිකෝණ දෙක ගමු. AML BML ත්‍රිකෝණ දෙක. දැන් අපි AL සමානයි LB කියලා දන්නවා කලින්. AL සමානයි LB. අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංක. අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංක. වැල්ලීමක් එතනාවේ අංග සම ත්‍රිකෝණ දෙමේ දත්තේ කියලා මේ ඉහත සාධිතයි උඩින් හදපුදී අපි ත්‍රිකෝණ දෙක අංග සම කරන්න තමයි හදන්නේ. AL සමානයි LB ඉහත සාධිතයි. ඊළඟට අපි දන්නවා මේ කෝණයේ අංශක 90. මේ රේඛාවට සමාන්තර. මේ කෝණෙත් තමයි. ඒ අනුව අනිත් පැත්තේ කෝණෙත් තමයි. එහෙනම් ওই කෝණ දෙක සමානයි. ALM කෝණය සමාන වෙනවා. BLM කෝණය. හේතු මේ කෝණ දෙකම අංශක 90 ගන්න. ALM BLM කෝණ සමානයි අනුව. ඊළඟට ML පාදයේ පොදු. ML සමානයි ML පොදු පාදය. ඒ අනුව ත්‍රිකෝණ දෙක අංග සම. ඒ නිසා AML ත්‍රිකෝණයේ අංග සමයි BML ත්‍රිකෝණය. අවස්ථාව තමයි පාකෝ. දැන් උගාක් තමයි එතන ඍජු කෝණයේ තියෙන හින්දා වරද්දනවා කන්න පා කියන නෑ. පාකෝ පාවලයි ත්‍රිකෝණ දෙක අංග සම. අංග සමාන ත්‍රිකෝණ දෙක. AM සමාන වෙනවා. ඒ නිසා AM MB ට සමාන. ඒ අපි සම්පූර්ණ කළේ ගානේ A කොටසයි B කොටස ආයි ලක්ක වෙනවා. 15 B කොටස බලන්න. BQR ත්‍රිකෝණය. BQ පාදයේ PR පාදයට සමානයි. ඊළඟට කියනවා QR මත x ලක්ෂයේ පේකලා තියෙනවා. උඹාක් ළමෙන් රූපය හරි ඇඳගන්න දෙපාරක්. QR මත x ලක්ෂයේ පිහිටා ඇත්තේ x හරහා QR ට ලම්බක වේද රේඛාව. x හරහා QR ට ලම්බක වඳිනවා රේඛාව. ලම්බක වේද රේඛාව. y හිදී PQ ද y වලදී PQ කැපෙනවා. z හිදී දිගුකල RP දාපුවාට පස්සේ ඕම් ඔය විදිහටයි රූපේ. සාධනය කරන්න තියෙනවා PY z ත්‍රිකෝණය. සමද්විපාද බව සාධනය කරන්න. බලමු සාධනය කරන්නේ. මේ ත්‍රිකෝණේ දෙපැත්තේ පාද දෙක සමානයි. PQR ත්‍රිකෝණ සමද්විපාදයි. එහෙමනම් මෙතන කෝණය මේ කෝණයට සමානයි. අපි මේක ගත්තොත් x. සිම්පල් a කියලා ගමු. x අපේ තියෙන නිසා මේ කෝණය සිම්පල් a කියලා ගත්තොත් මේ කෝණෙත් සිම්පල් a. එතෙන් හරි පටන් ගන්නවා. PQR කෝණය සමානයි සිම්පල් a නම්
PQR කෝණය නම් PRQ කෝණය PRQ කෝණය සමානයි සිම්පලි. ඒකට හේතුව PQ සමානයි PR. PQ සමානයි PR. PQ PR සමානයි. එහෙනම් මේක එනම් මේකත්. දැන් මේ කෝණේ අංශක අණුව නිසා අපි මේ රේඛාව අමතක කළොත් අයි මේ ලොකු ත්‍රිකෝණය X R Z ත්‍රිකෝණය සැලකුවා. XR Z ත්‍රිකෝණයෙන් අපිට පේනවා XR Z ත්‍රිකෝණය. මේ කෝණේ අංශක අණුව. මේ කෝණේ E. එහෙනම් අපිට පුළුවන් හොයන්න YZP කෝණය හොයන්න. YZP කෝණය සමානයි. මේ කෝණ තුනේම එකතු 180යි. 180ෙන් අඩු කරන්න. මේක 90යි මේකේ 90 ධනෙයි අඩු කරන්න. 90 ධනෙයි අඩු කරන්න. මේක සුළු කළොත් 180 ඍණ 90 ඍණ T. ඍණ අපේ මේ. සුළු කළාම 90 ඍණ. YZP කෝණය 90 ඍණයි. මේ කෝණ. 90 ඍණේ බවපේ. ඊළඟට අපි සලකමු YQX ත්‍රිකෝණය. YQX ත්‍රිකෝණය සලකමු. YQX ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණය. මේ කෝණේ අංශක 90 ඉඳන් මේ පැත්තේ කෝණෙත් 90. මේකයි මේක 90යි මේක හොයන්න. QYX කෝණය හොයන්න. QYX කෝණය සමානයි. අර වගේමයි 180 අඩු කළා 90 දන්න. අර වගේම සුළු වුණා 180 ඍණ 90 ඍණ A සමානයි 90 ඍණ. QYX කෝණය 90 ඍණ. මේ QYX කියන මේ කෝණය සමාන වෙනවා ZYP කෝණයට. ඇයි මේ දෙන ප්‍රතිපල? ඒ නිසා ZYP කෝණය. ZYP කෝණය සමාන වෙනවා 90 ඍණ A. ඊළඟට මේ ZYP කියන මේ කෝණයට සමානයි. මොකද මේ දෙක ප්‍රතිමුඛ කෝණ දෙක. එහෙනම් ZYP කෝණේ 90 ඍණේ. දැන් බලන්න YZP කෝණේ 90 ඍණේ. YZP කෝණේ 90 ඍණේ. ZYP කෝණේ 90 ඍණේ. එහෙනම් මේ කෝණ දෙක සමානයි. YZP කෝණය ZYP කෝණයට සමානයි. කෝණ දෙක සමානයි. මේකත් 90 නේ මේකත් 90. මේ කෝණ දෙක සමාන නම් ඊට ඉදිරියේ තියෙන පාත් දෙක සමානයි. එහෙනම් YP සමානයි Z. ඒ නිසා YP සමානයි Z. YP සහ ZP සමානයි කියන්නේ PYZ සමද්විපාද ත්‍රිකෝණ. ඒ නිසා PYZ සමද්විපාද ත්‍රිකෝණ. පාද දෙකක් සමානයි කියලා තේරෙනවා. හරි. ඒ අපි සම්පූර්ණ කළේ ගානේ දෙවෙනි කොටස. තව කොටසක් තියෙනවා. තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස බලන්න ඒකමම. ගානේ තුන්වෙනි කොටස දැන් RZ මධ්‍ය ලක්ෂය S නම් RZ මෙන්න මේ රේඛාවේ මධ්‍ය ලක්ෂය. RZ මධ්‍ය ලක්ෂය S නම් ඔගේ මධ්‍ය ලක්ෂය. හරි. තුන්වෙනි කොටස බලන්න. තුන්වෙනි කොටස කියන්නේ මෙන්න මේ S කියන්නේ RZ වල මධ්‍ය ලක්ෂය. බලන්න අපි ගානේ A කොටස. ඔය 15 වෙනි ගානේ A කොටස ඉගෙන ගත්තා මෙන්න මෙහෙම දෙයක්. මේ වගේ ත්‍රිකෝණයක බලන්න මේ A කොටස ආපහු ABC ත්‍රිකෝණේ මේ M කියන්නේ මධ්‍ය ලක්ෂය මෙතන. මේ වගේ වෙලාවක මේ මධ්‍ය ලක්ෂය මෙතෙන් දෙයා කළාම මෙන්න මේ රේඛාවයි සමාන වෙනවා කියලා අපි A කොටස ඉගෙන ගත්තා. ඒක තමයි ඔය ගානේ කියලා තියෙන ඉහත Aහි ප්‍රතිඵලය උපයෝගී කරගන්න. මේ වගේ ත්‍රිකෝණික ත්‍රිකෝණයක කරණයේ මධ්‍ය ලක්ෂය මේ ශීර්ෂයට යා කළාම මේ පාද දෙක සමානයි. ආන් ඒ අනුව මේකෙත් වෙනවා. මේ පාදේ මේ කර්ණය. ඒකේ මධ්‍ය ලක්ෂය තමයි S. එහෙනම් SX රේඛාව සමාන වෙනවා SR. SX SR ට සමාන වෙනවා. SX සමානයි SR. Aහි ප්‍රතිඵලය අනුව. Aහි ප්‍රතිඵලය අනුව
පළවෙනි කොටසේ ප්‍රතිඵලය අනුව Sx සමාන වෙනවා Sr. හරි? එහෙමනම් Sr කියලා කියන්නේ R Z වලින් භාගයක්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් SR කියන්නේ RZ කියන්නේ RZ මුළු දිග SR වගේ දෙගුණයක් SR. නිසා SR කියලා කියන්නේ SR වගේ දෙගුණයක් තමයි RZ. එයි මේකේ S මැද ලක්ෂණය. RZ කියන්නේ 2යි SR නිසා අපිට පුළුවන් SR වෙනුවට SX දාන්න. එහෙනම් RZ සමානයි 2යි SX. කොහොම හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව ක්‍රමයක් හදන්න පුළුවන්. මේ කොටස ප්‍රයෝජනෙට ගන්නෙම නැතුවත් පුළුවන්. කොටස ප්‍රයෝජනෙට ගන්න නැතුව මෙහෙම පුළුවන්. ඔයගොල්ලෝ 10 ඉගෙනගෙන තියෙන කාරණයක් අනුව ත්‍රිකෝණයක් වෘත්තයක අර්ධ වෘත්තයක පිහිටි කෝණය ඍජු කෝණයක් වේ කියලා අපි ඉගෙන ගන්නවා. අර්ධ වෘත්තයක පිහිටි කෝණය ඍජු කෝණයක්. ඒ අනුව එනම් මෙන්න මේ x වලින් r සහ a වලින් යන වෘත්තයක්. මොනවාගේ වෘත්තයක් තියෙනවා මේක ඍජු කෝණයක් කියනවා. z වලින් යන වෘත්තය x වලට යනවා r වලට යනවා. මේක ඍජු කෝණයක් නම් මෙන්න මේ රේඛාවේ වෘත්තේ විස්කම්භයක් වෙනවා. ඒක විස්කම්භයක් නම් විස්කම්භයේ මධ්‍ය ලක්ෂය කියන්නේ කේන්ද්‍රය. එහෙනම් S කේන්ද්‍රය වෙනවා. මේක කේන්ද්‍රය නම් Sx දුරයි Sr දුරයි Sz දුරයි සමාන වෙනවා වෘත්තය ආයතනය. ඒ බහදන්නත් පුළුවන් අර සමානව. හරි. ඒ ගානත් ඉවරයි. අන්තිම ගාන 16. හරි. මේ බලන්න මේ ගාන රූපේ දැක්කේ ABCD සමාන්තර ආශ්‍රයේ AD පාද මධ්‍ය ලක්ෂයේ AB. මේ රේඛා දෙක ඡේදනය වෙනවා R වලදී රූපේ දීලා තියෙන්නේ. ඉස්සරෝම කියනවා AQBD ආ කරලා අපිට පෙන්වන්න කියනවා ABDQ සමාන්තර ආශ්‍රය බව. ABDQ සමාන්තර ආශ්‍රය බව. මේක සමාන්තර ආශ්‍රය බව. මෙන්න මේ ත්‍රිකෝණ දෙක අපි අරගෙන අංග සම කරමු. මේ ත්‍රිකෝණයයි ওই ත්‍රිකෝණයයි එකක් QMD ත්‍රිකෝණය සහ AMD ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණය එකක් QMD ත්‍රිකෝණය අනික AMD ත්‍රිකෝණය. අංග සම කළ හැකි AM සමානයි MD AM MD ට සමානයි. මේක මධ්‍ය ලක්ෂය කියලා දීලා තියෙනවා. දත්තේ කිව්වත් කමන්නේ. දත්තේ. ඊළඟ මේ කෝණ දෙක ප්‍රතිමුඛයි. QMD කෝණය AMB කෝණයට සමානයි. ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. ඊළඟ කාරණේ මේ කෝණ දෙක ගත්ත හැකි ඒකාන්තරයි. MQD කෝණය සමානයි. MBA කෝණය ඒකාන්තරයි. එනිසා ත්‍රිකෝණ දෙක අංග සමයි. QMD ත්‍රිකෝණය අංග සමයි AMB ත්‍රිකෝණයට. ත්‍රිකෝණ දෙක අංග සමයි. ඕකෝපා අවස්ථාව. ත්‍රිකෝණ දෙක අංග සම නම් මේ ත්‍රිකෝණ දෙක අංග සම නම් QD AB ට සමානයි. AB සමානයි QD. අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංක. අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංක. ඒ වගේම AB සමාන්තරයි QD. AB QD ට සමාන්තරයි. හේතුව AB සමාන්තරයි DC වෙනවා. AB DC ට සමාන්තරින්ද AB QD ට සමාන්තරයි. මේ රේඛා දෙක සමානයි සමාන්තරයි නම් සමාන්තර ආශ්‍රය.
ඒ නිසා ABDQ සමාන්තර ආශ්‍රය. හරි. මේ ගානේ ගැටලුවක් තියෙනවා මේක දෙවෙනි කොටස අපිට හදන්න බැහැ තාම. මේ දෙවෙනි කොටස මේ MR යට RB දෙකෙන් එක භවයේ දෙවෙනි කොටස හදන්න බෑ. ඉස්සරහට එන සමකෝණික ත්‍රිකෝණ පාඩම කරලා තියෙනවා. ඒකේ අපිට ලබන සතිය අපි කරනවා. සමකෝණික ත්‍රිකෝණ පාඩම කළාම ඒ පාඩම ඉවර වුණාට පස්සේ මේ ගානේ මේ දෙවෙනි කොටස මම කියලා දෙන්නම්. දැන් කියලා දුන්නාට තේරෙන්නේ නැහැ. හේතුව සමකෝණික ත්‍රිකෝණ දන්නේ නැති නිසා. එහෙමනම් දැන් මෙහෙමයි තියෙන්නේ. මේ පාඩම මධ්‍ය ලක්ෂ ප්‍රමේය පාඩම උතනින් ඉවරයි. මධ්‍ය ලක්ෂ ප්‍රමේය පාඩම උතනින් ඉවරයි. මේ ගණන් ටික ඔක්කොම ඕගොල්ලන්ට දැන් හදාගන්න තේරුම් ගන්න පුළුවන්. අපි ලබන සතියේ මේ වගේම ඉගෙන ගන්නවා සමකෝණික ත්‍රිකෝණ පාඩමත් ওই විදිහටම කරනවා. ඕගොල්ලන්ට නැවත මේ වගේ මැසේජ් එවන්නේ නැහැ අපි. මේක අපිට මැසේජ් එක ඔක්කොටම එවුවා. ලබන සතියේත් ඕගොල්ලෝ මේ දවස් වෙනකොට අද අගහරුවාද ලබන අගහරුවාද වෙනකොට ඕගොල්ලෝ බලන්න ඕගොල්ලන්ට සමකෝණික ත්‍රිකෝණ පාඩමේ YouTube එකේ විජය රණසිංහ කියලා මගේ නම ගහලා සර්ච් කරලා බලන්න. එතකොට තියෙන්න පුළු තියෙයි 9 පාඩම් තියෙනවා 10 පාඩම් තියෙනවා 8 පාඩම් තියෙනවා 11 පාඩම් තියෙනවා. එතකොට අපි පාසල් පටන් ගන්න කර රටේ වාතාවරණය හොඳ වෙනකම් අපි මේ විදිහට පාඩම් ටික කරගෙන යන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට වැඩි ඉවර කරන්න බැරුව යනවා. ඒ හැම ළමයෙක්ම ওই වැඩ ටික ওই විදිහට කරගන්න. ලබන සතියේ පාඩමට සම්බන්ධ වෙලා සමකෝණික ත්‍රිකෝණ පාඩම කරමු. මේ ගානේ දෙවෙනි කොටස එතකොට කියලා දෙන්න පුළුවන්. එහෙනම් අද